baik, terus සරණයි සියලුම දෙනාට. අදත් අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ අපි වෝට්ලු වෙලින්ටන් බෞද්ධ විහාරස්ථානයේ හැමදාම සෙනසුරාදා දිනේ හවස 7ට පවත්වන සුපුරුදු ධර්ම දේශනාවේ තවත් ධර්ම දේශනාවක් සමග. ඉතින් මම හිතන්නේ අපි ගිය සතියේ කතා කරලා සාකච්ඡාවේදී අන්තිමට අපි මේ සතියේදී පේන පින්දුම සූත්‍රය ඇසුරින් ධර්ම සාකච්ඡාව අද ධර්ම දේශනාව සිද්ධ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය සතියේදී අන්තිමට මෙතනින් තමයි ඉතුරු කළේ. මොනවා හරි අපි ගිය සතියේ ගිය සෙනසුරාදා හෝ ඊට කලින් මේ කතා කරපු වගේ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් තව කතා කරන්න මොනවා හරි ඊට පස්සේ මතුවෙච්ච ගැටලුවක් ප්‍රශ්නයක් හරි තියෙනවා නම් මේ අහන්න පුළුවන් මුලින් මෙහෙම තියෙනවා නම් එහෙම නැත්නම් අපිට පේන පින්දුම සූත්‍රය ආශ්‍රයෙන් දේශනාව පටන් ගන්න පුළුවන්. එතකොට මොනවා හරි ප්‍රශ්න ගැටලු වෙන ඒවත් කතා කරන්න පුළුවන්. මොනවා හරි මුලින්ම අපිට ඊට කලින් සම්බන්ධ ඒවා තියෙනවා නම් අහන්න මේ වෙලාවේ. එහෙම මොකද නැත්නම් අපි පේන පින්දුම සූත්‍රයට යමු. හොඳයි. පේන පින්දුම සූත්‍රය ඇත්තටම සංයුත්ත තුනේ මේ දැක්වෙන සූත්‍රයක්. ඒකේ 240 පිටුවේ ඇත්තට මේක මුලින්ම විස්තර වෙන්නේ. ඒතර මේ පේන පින්දුම සූත්‍රයේදී මම හිතන්නේ මේ පින්දුතුන් ගොඩාක් අහලා ඇති. මේකේ අපි උපමා කරනවා රූපේ පෙර පිළිවෙකටත් ඒ වගේම වේදනාව දීබුකුලකටත් ඒ වගේම සංඥාව මිරිගුවකටත් ඒ වගේම සංඛාරා කෙසෙල් කඳකටත් සහ විඥානයේ මායාවකට උපමා කරනවා මේ සූත්‍රයේදී. ඉතින් මුලින්ම පොඩ්ඩක් සූත්‍රය විස්තර වෙන ටික බලලා ඊට පස්සේ මම එකින් එක විස්තර කරන්නම් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කාරණා කොහොමද විස්තර කරන්නේ කියන කාරණය එකට එකට අරගෙන විස්තර කරන්නම් මේ පහම විස්තර වෙන විදිහ අපි ගිය සතියේදී පටිච්ච සමුප්පාදයේ ගිය සතියේ ඉස්සෙල් සතියේත් කතා කළා. ඉතින් ඒ වගේම දැන් මේ පේන බින්දුම සූත්‍රයේ විස්තර කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දැන් අපි එක එක දැන් අපි ඕනෑම දැනුම් පද්ධතියක් ගන්නාම අපි එක එක වචන වලින් එක එක ආකාරයන් වලට තමයි විස්තර වෙන්නේ. දැන් අපි බිස්නස් සයන්ස් වල ගත්තාම එක විදිහකට විස්තර වෙනවා. ඒ වගේ ඒකෙදි අර්ථ දැක්වෙන වචන තියෙනවා. ඒ වගේම තව දැනුම් පද්ධතියකදී ඒ දැනුම් පද්ධතිය තුල අර්ථ දක්වන වචන තියෙනවා. ඉතින් ඒ වගේ අපි ඒ මොන හරි දෙයක් විග්‍රහ කරනකොට ඒ බලනකොට අපි ඒ දැනුම් පද්ධතියේ තියෙන දේවල් වලට සාපේක්ෂව තමයි අපි ඒක තේරුම් ගන්න ඕනේ සහ බලන්න ඕනේ. ඉතින් මේ පේන පින්නම සූත්‍රය ඒ වගේ තව විස්තර කරපු එක තැනක් ඇත්තරම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හිම නැත්තම් පංචස්කන්ධය කියලා අපි කියනවා. පංචස්කන්ධය ගැන විග්‍රහයක් තමයි මේ පේන පින්නම සූත්‍රයේ තියෙන්නේ. හැබැයි මේකෙදි අපිට වැදගත් වෙන දේ තමයි අපි මේ පංචස්කන්ධය ගැන විග්‍රහයක් වුණා. මොනවද ඒ වුණත් මේ හැම දෙයක්ම අපි භාවිතා කරන්නේ පාවිච්චි කරන්නේ මේකේ අරමුණ තමයි මේ සත්‍යයට දුකින් නිදහස් වීමට මාර්ගයක්. එහෙම නැත්නම් දුකින් නිදහස් වීම. ඉතින් මේ හැම තැනකම විස්තර කරන්නේ එහෙම නැත්නම් අපි මේ නිවන් දැකීම කියලා කියන තව විදිහකට එහෙම නැත්නම් සසර දුකින් සසර ගමනේ කෙලවර කිරීම. එහෙම නැත්නම් සසර දුකින් නිදහස් වීම. මේ හැම විදිහකටම අපි කතා කරලා එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ හැම විදිහකටම කතා කරන්නේ මේ කවුරු හරි කෙනෙක් ධර්ම අවබෝධයේ තුලින් දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් මේ සූත්‍රයේ දුන්නත් ඇත්තටම විස්තර වෙන්නේ අපි අර ඒ විදර්ශනාව කවුරු හරි කෙනෙක් එහෙම නැත්නම් විදර්ශනාව වඩනොත් මොකක්ද කරන්න ඕනේ කියන කාරණේ තමයි තව ආකාරයකට මේකේ අර්ථ දක්වලා විස්තර කරලා තියෙන්නේ. ඉතින් අපි නිකන් සූත්‍රයට ගියොත් සූත්‍රය විස්තර වෙනවා එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගර සමීපෙහි ගංගානම් ගම්මියුරේ වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි භික්ෂුන් ඇමතූසේක. පින්නතුන් වහන්සේ මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇසූර. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. එතකොට මේ සූත්‍රය විස්තර වෙන්නේ ඊට පස්සේ මේකෙදි මේ විස්තර කරනවා මහණෙනි යම්සේ මේ ගංගා නදිය මහත් වෙන පිනක් එළවන්නේද ඇස් ඇති පුරුෂයෙක් තෙල පින පිනක් දක්නේය සිතන්නේය නුවණින් පිරික්සන්නේය
දක්නා සිතන නුවණින් පිරික්සන ඔහුට එය හිස්සුවක් සේම වැටහි. බොල්ලුවක් සේම වැටහි. වැටහින්නේය. හර නැත්තක් සේම වැටහින්නේය. මහණෙනි ඒකිම පෙන පිඬුෙහි හරයක් වන්නේද. එතකොට මේකේ ආපහු තව අපි පොඩ්ඩක් දැන් මේකේ විස්තර කරන්නේ මේ පෙන පිඬුවේ හරයක් නෑ වගේම රූපයේත් හරයක් නෑ කියන කතාව තව විදිහකට කිව්වොත්. එතකොට මේ බොල්ලුවක්සේ වැටෙන්නේ හරයක් නැත්නම් මහණෙනි කිම පෙන පිළුවේ හරයක් වන්නේද මහණෙනි එසෙහින්ම අතීත අනාගත පච්චුප්පන්න දැන් අපි රූපයක් ගත්තාම අර 11 ආකාරයක් විස්තර කරනවානේ අතීත අනාගත පච්ච ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන දුර ළඟ ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ඊට පස්සේ ඕලාරික සූක්ෂම ඒ කියන්නේ ඕලාරික කියන්නේ මේ රළු කියන රළු සූක්ෂම කියන එක ඔන්න ඔය ආකාර 11ට තමයි අපි ඕනෑම රූපයක් වේදනාවක් සංඥාවක් අපි මොනවාම හරි දෙයක් මේ අපි අර පටිච්චසමුප්පාදය විස්තර කරේ එතකොට දැන් අපිට මේ සිතක් හටගන්න හැටිනේ එහෙම නැත්නම් මේ දැනීමක් අපිට දැනෙන්නේ කොහොමද කියන එක දැන් මේ මෙතෙන්දී විස්තර කරන්නේ ඇත්තට මේක පංචස්කන්ධය හරහා එහෙම නැත්නම් පංච මේ රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ හරහා එතකොට මෙතෙන්දී දැන් මුලින්ම කියන්නේ රූපය කියන එක මේ පෙන පිඬු අපි ගංගාක හරි ඇලක දොලක හරි අපි පෙන පිඬු දැකලා තියෙනවානේ වතුර වැටෙනකොට දැන් ටැප් එකේ වුණත් වතුර මේ සිංක් එකට පුරවලා වතුර ටැප් එක ඇරියොත් එහෙම අපිට පේනවානේ පෙන පිඬු මේ නැගිනවා අන්න ඒ වගේ බුබුලු ගොඩක් එකතු වෙලා අර පෙන පිඬුවක් හැදෙනවා අන්න ඒ වගේ අපිට එතකොට ඒකේ හරයක් නැහැ වගේ මේ රූපයේ හරයක් නැහැ කියලා කියන්නේ මේ බොල්ලුවක්සේම වැටේ හරයක් නැත්තේසේම වැටේ මහණෙනි කිම රූපේ හරයක් වන්නේද. එතකොට මේ අතීත අනාගත පච්චුප්පන්න. ඒ කියන්නේ රූපය මොන ආකාරයේ මේ 11 ආකාරයට තමයි අපිට රූපයක් ගොඩනගන්නේ. දැන් මේක මම චුට්ටක් පැහැදිලි කරන්න තාම මෙතෙන්දී. දැන් අපිට කිව්වොත් අද උදේට කෑව මොනවද කියලා ඇහුවොත් අපිට මේ අද උදේට කාපු මොන හරි කාපු දෙයක් එක්ක අපිට රූපයක් ගොඩනගනවානේ දැන් මේ ඒ කියන්නේ දැන් මේක මේ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ඒ ඔක්කොටම අදාළයි. ඒ කියන්නේ අපි මේ රූප කියලා කිව්වහම. එතකොට මේ අන්නේ ඒක අතීත අනාගත වර්තමාන විදිහට අපිට හැඟීම් ගොඩනගෙනවා. අපි දැන් අතීත අද උදේට කාපු එක ගත්තාම අපිට අතීත රූපයක් විදිහට මේක මේ වෙලාවේ දැනෙන්නේ. අපිට මේ වෙලාවේ දැනෙනවා කියන එක පොඩ්ඩක් පැත්තකින් තිබුත් අපිට ඒක අතීත රූපයක් කියන හැඟීම තියෙනවා. ඒ වගේම අපි මම කිව්වොත් දැන් හෙට අද රැයට කන්න එහෙම රැයට අපි හිතමු කාලා නැහැ කියලා අපි රැයට එනත හෙට උදේට කනවා කියලා හිතන්නේ හෙට උදේට කන දෙය ගැන අපි දැන් කිව්වොත් හෙට උදේට අපි හිතමු පාන් කනවා කියලා එතකොට දැන් අන්නේ ඒකත් එක්ක අපිට ගොඩ නැගෙන්නේ ඇත්තටම තව විදිහකට කිව්වොත් අනාගත රූපයක්. එතකොට අපි මේ ගනුදෙනු කරන්නේ මේ මොහොතේ අපිට හැඟීම දැනීම දැනෙන්න ඔය අතීත අනාගත වර්තමාන කියන මොන ආකාරයකට රූපේ ගොඩනගෙන මේ වෙලාවේ අපිට හැඟීම දැනෙන හැඟීමට අදාළයි. ඒ කියන්නේ මේ වෙලාවේ ගොඩනගෙන සිත තුළ අපිට දැනෙන අපි ගනුදෙනු කරන රූපය ගැන මේ කියන්නේ. එතකොට ඒ වගේම ඒ රූපය දැන් අනුරුද්ධ හාමුදුරුවෝ කියන කෙනාව ගත්තොත් දැන් මේ පේනකොට ඔයගොල්ලන්ට හැමෝටම මේ රූපය පේනකොට මේ ඈතින් පේනවා දුර ළඟ හරි ඒ විදිහේ හැඟීමකුත් ගොඩනගෙනවා. දැන් ඉන්න තැන බලන්න ඉස්සරහ පිටියක් තියෙනවා නම් ඒ පිටිය අපිට දැනෙනකොට ඒකේ ඒ ඩිස්ටන්ස් එක දැන් අපි හිතමු ටීවී එක දිහා හරි කම්පියුටර් දිහා හරි බලාගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ දැන් අන්න එතකොට ඒ ඩිස්ටන්ස් එක අපිට ඒ ගොඩනගෙන එක තුලම දැනෙනවා. එතකොට ඒ රූපය ඈතින් තියෙන කොච්චර ඈතකින් තියනවද ළඟින් තියනවද ඒ හැඟීමක් දැනෙනවා. එතකොට අන්නේ මේ 11 ආකාරයෙන් විස්තර කරන්නේ අන්නේ අපිට දැනෙන රූපය. අපි ගනුදෙනු කරන රූපයේ ස්වභාවය. අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, වර්තමාන වෙන්න පුළුවන්. අපිට දැන් මේ වෙලාවේ ඉස්සරහා තියෙන බිත්තිය දිහා හෝ ටීවී එක දිහා කම්පියුටර් එක දිහා බැලුවොත් එහෙනම් මේක මේ වෙලාවේ දකින්න රූපයක් විදිහට වර්තමාන රූපයක් විදිහට අපිට පේනවනේ. අන්න ඒ වගේම අතීත අනාගත වර්තමාන ඒ වගේම සූක්ෂම ප්‍රනීත අපිට ඒවැ හීනේව ඒ කියන්නේ මේ ලස්සන රූප තියෙනවා කැත රූප තියෙනවා හීන ප්‍රනීත. ඒ වගේම ඕලාරික සූක්ෂම. ඒ කියන්නේ රළු ඒවා තියෙනවා සූක්ෂම රූප වෙන්න පුළුවන්. ඒ වගේම දුර ළඟ මම කිව්වේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර අපිට ඒක මේ ආධ්‍යාත්මික රූපයක් විදිහට පේන්නත් පුළුවන් දැනෙන්නත් පුළුවන්. බාහිර රූපයක් විදිහට දැනෙන්නත් පුළුවන්. ඒ වගේම අතීත අනාගත වර්තමාන දුර ළඟ රූපයක් කියන ඊට පස්සේ
හීන සූක්ෂම හීන ප්‍රනීත. ඒ කියන්නේ මම කියවනේ ඒතර ඔන්න 11 ආකාරයටම අපිට මෙන්න මේ විදිහට රූපයක් ගොඩ නැගෙන්න පුළුවන්. රූපයක් පිළිබඳ දැනෙන්න පුළුවන්. එතකොට ඒ රූප සියල්ල අපිට දැනෙන්නේ ඔන්න ඔය 11 ආකාරය තමයි අපිට දැනෙන හැමදේම තියෙන්නේ. ඔය 11 ආකාරයේ ඇතුළට වැටෙනවා. දැන් අපිට ඕක මේ කවුරු හරි කෙනෙකුට දෙකකට බෙදලා විස්තර කරන්න පුළුවන්. දැන් මෙතන විස්තර කරලා තියෙන්නේ මේ 11 ආකාරය. ඒතර මේ 11 ආකාරයකට මේ අපි ගනුදෙනු කරන සියලු රූප ටික මේ 11ට බෙදලා තියෙනවා. අපි දැන් පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට අර 12කට බෙදලා හිතක් විස්තර කරනවා වගේ මෙතෙන්දි මේ රූපය පිළිබඳ මේ දැන් අපිට පුළුවන් ඕනනම් මිනිස්සු කියන කොටාසය මිනිස්සු කියලා එකක් විදිහට දක්වන්නත් පුළුවන්. සියලු සත්වයෝයි මිනිස්සුයි වෙන් කරන්න පුළුවන්. අපි ඊට පස්සේ හිතමු මිනිස්සු කියන එක අපිට පුළුවන් තව මේ ස්ත්‍රී පුරුෂ කියලා වෙන් කරන්න. එතකොට තව දෙකකට වෙන් කරනවා. අපි හිතමු ඕක තව අපි වෙන් කරනවා කියලා ඒෂියන්, ඇමරිකන්, යුරෝපියන්, ඕස්ට්‍රේලියන් මේ විදිහට අපිට ඕනනම් එහෙම වෙන් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම අපිට ඕන සිංහල දෙවල මුස්ලිම් බර්ගර් ඒ විදිහට එහෙම වෙන් කරගෙන කැනේඩියන් ඒ වගේ වෙන් කරගෙන යන්න පුළුවන්. එතකොට අපි මේ විවිධාකාරයෙන් අර මිනිස් කියන කුලකය වෙන් කළා විස්තර කරනවා. අන්න ඒ වගේ මෙතෙන්දි මේ අපිට දැනෙන අපි මේ රූපය ඒ කියන්නේ එහෙම නැත්නම් රූපස්කන්ධය 11 ආකාරයකට විස්තර කළා මේ තියෙන මේ 11 ආකාරය ඇතුළත මේ අපිට දැනෙන සියලු රූප ටික 11කට බෙදලා මෙතන විස්තර කරනවා. මේ 11 ආකාරය කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට ඒ වගේම මේක පෙන පිඩුවකට උපමා කරනවා බුදුහාමුදුරුවෝ මෙතෙන්දි. පෙන පිඩුවක් අපි ගත්තාම පෙන පිඩුවක් අර එහෙම බුබුලු එකතු වෙලා හැදිලා ඒක විනාශ වෙලා යන අතර මේ වගේ එකේ හරයක් පවතින්නේ නැහැ. ඉතින් ඒක තමයි මෙතෙන්දි විස්තර කරන්නේ. දැන් උදාහරණයකට මම දැන් මේ කතා කරගෙන යනකොට දැන් මම එක එක ඒවා ගොඩක් කිව්වනේ. දැන් මම අර මුලින්ම කිව්වේ අද උදේට කාපු එක කියලා. එතකොට උදේට කාපු එක පිළිබඳව ඒකටනේ ඒ වෙලාවේ රූපයක් තිබුණානේ. ඒ වගේම දැන් ඊට පස්සේ කතා කර යනකොට දැන් මම කිව්වේ සිංහල දෙමළ මුස්ලිම් කියලා අපිට වෙන් කරන්න පුළුවන් මිනිස්සු කියලා. එතකොට ඕගොල්ලන්ට ඒ වෙලාවේදී මේ උදේට කාපු එක පිළිබඳ රූපය. අන්න ඒක තමයි මෙතෙන්දී ආයෙ විස්තර කරන්නේ. දැන් අපි උදේ ඒ රූපය සම්පූර්ණයෙන්ම ඉතුරු නැතිව නිරුද්ධ වෙලා අපිට මේ මොහොතේ තව රූපයක් පවතිනවා ගනුදෙනු කරන්න. අපි එතකොට ගනුදෙනු කරන්නේ අපිට දැනෙන හැඟීම. එහෙම නැත්නම් දැනගැනීම සිද්ධ වෙන්නේ ඔන්නයි ගොඩනැගෙන රූපය හරහා මම අර පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට විස්තර කරේ. අන්න ඒ වගේ ඒ රූපයක හරයක් තියෙනවා කියන එක තමයි මෙතෙන්දී තව විදිහකට මේ විස්තර කරලා තියෙන්නේ. ඒ වගේම මහණෙනි එසේන්ම අතීත අනාගත පච්චුත්පන්න ආධ්‍යාත්මික බාහිර හෝ ඕලාරික හෝ සූක්ෂම හෝ ඊන ප්‍රණීත හෝ යම් කිසි රූපයක් වේද දුරලංගින් හෝ යම් රූපයක් වේද මහණෙනි එය මහණය දකි සිතයි නුවණින් පිරික්සයි දකින සිතන නුවණින් පිරික්සන හොට ඒ කිසුවක් සේම වැටහි. බොල්ලුවක් සේම වැටහි. හරනෙත්තක් සේම වැටහි. මහණෙනි කිම රූපේ හරයක් වන්නේද? ඉතින් මෙතනදී රූපේ විස්තර කරන්නේ මේ විදිහට. ඒ වගේම ඊට පස්සේ තියෙනවා මහණෙනි යම්සේ සරත් කල මහත් පොද ඇති වැස්ස වස්නා කල්හි දිහි දේබුබුලෙක් හටගන්නේ වේද නැසෙන්නේ වේද ඇස් ඇති පුරුෂයෙක් හේල දිය බුබුල දක්නේය සිතන්නේ නුවණින් පුනා පිරික්සන්නේ දකින සිතන නුවණින් පිරික්සන හොටේ හිතුවක් සේම වැටහෙන්නේ බොල්ලුවක් සේම වැටහෙන්නේ හරනෙත්තක් සේම වැටහෙන්නේ මහණෙනි කිම දිය බුබුලෙහි කරයක් වන්නේද? එතකොට මේ කියන්නේ අපිට දැන් අපි වහින වෙලාවක වතුර මම හිතන්නේ මේ මයික් මේ පින්නතුන්ගේ ඔෆ් කරලා තිබුණොත් පහසුයි ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. අපි ධර්ම සාකච්ඡා කරගෙන යනකොට මේ ප්‍රශ්න තියෙන වෙලාවට මයික් එක ඔන් කරලා අහන්න. මම හිතන්නේ කවුරු හරි මහත්මියගේ හෝ මහත්මියගේ මයික් එකක් ඔන් වෙලා තියෙන්නේ. හරි. එතකොට මෙතෙන්දි විස්තර කරන්නේ අපි මේ වහින වෙලාවට වැස්ස නිකන් හිතන්නකෝ වතුර මේ පිරීලා තියෙන තැනකට මේ වස්ස වැටෙනකොට දිය බුබුලු කොට හැදෙනවනේ. අන්නේ දිය බුබුලක හරයක් නෑ වගේම මෙතෙන්දි විස්තර කරන්නේ මේ තියෙන්නේ යහනේ සරත් කාලේ මේ මම කලින් කියපු කැලල. දිය බුබුලේ හරයක් නෑ වගේම මහණෙනි එසේ ඉන්න. අතීත අනාගත පච්චුපනාර මං කිව්වේ 11 ආකාරය තමයි ආපහු තියෙන. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත යම්කිසි වේදනාවක් ඇද්ද දුර ළඟ ඌ හෝ යම් වේදනාවක් ඇද්ද මහන එය දකි සිතයි නුවණින් සිතයි දක්නා සිතන නුවණින් පිරික්සන හොටය
කිස්සුවක් සේම වැටෙහි. බොල්ලුවක් සේම වැටෙහි. හරණැත්තක් සේම වැටෙහි. මහණෙනි කිම වේදනාවෙහි සාරය ඇද්ද? එතකොට අපි අර විඳින වේදනාව අර අපි දැන් සැප දුක උපේක්ෂාව විදිහට මේ වේදනාව තව විදිහකට පටිච්චසමුප්පාදයේදී විස්තර කරේ. ඉතින් අන්න ඒ වගේ දැනෙන අපිට සැප දුක උපේක්ෂාව වේදනාව මේ තව මේ වේදනා ස්කන්ධය කියන එක අපිට තව විදිහකට මේ 11ක මේ විදිහට අපිට අතීත වේදනාවක් වෙන්න පුළුවන් අනාගත වේදනාවක් විදිහට වර්තමාන අධ්‍යාත්මික බාහිර ඒ වගේම දුර ළඟ සූක්ෂම හීන ප්‍රනීත අපිට මේ කියන්නේ සැප වේදනාවක් නම් අපිට ඒක ප්‍රනීත එකක්. මේ හීන වේදනාවක් කියන්නේ අපිට දුක් වේදනාවක්. අන්න ඒ වගේ අපිට මේ ගොඩනැගෙන වේදනාව අර 11 ආකාරයටම අපහු මේ මෙතෙන් විස්තර කරන්නේ මේ වේදනා ස්කන්ධය. ඒතර මේ වේදනා ස්කන්ධය උපමා කරනවා දිය බුබුලකට. ඒ මොකද මේ වේදනාව අපිට ඇති වෙනවා වගේම ඒ වගේම ඒක බිඳිලා යනවා. තව විදිහකට කිව්වොත් අර දිය බුබුල බිඳිලා යනවා වගේම අපිට මේ වේදනාව එක දිගට පවතින්නේ නැහැ. අපිට හටගන්න සිතත් එක්ක තමයි ඒ දැනීම මේ ඒ ගොඩනැගෙන සිත් විද්‍යා ගොඩනැගෙන සිත තුළ තමයි තව විදිහකට එහෙම නැත්නම් ඒ ගොඩ නැගීමට තමයි අපි හිත කියන්නේ මම ඒක නිරන්තරයෙන් ආයි කියන්නේ මම හිතන්නේ ඒක පැහැදිලි කරා කලින් දවසක. ඒකට අපි මේ දැන ගැනීමට හිත කියලා කියන්නේ. ඉතින් අන්නේ හිතක් ගොඩ නැගෙනකොට ඒ දැන ගැනීමේදී වේදනාව කියන එක අපිට එක දිගට පවතින්නේ නැත්නේ අර රූපේ වගේම වේදනාවත් මේ මොහොතේ අපිට හට ගන්නවා. ඒ වගේම ඊළඟ එකත් එක්ක අපිට මේ වේදනාව අපිට තව වේදනාවක් හට ගන්නවා ඒ දැනෙන වෙලාවෙදී. ඒත් අන්නේ වේදනාව ඒ විදිහට විඳින වේදනාවක ඇත්තටම අපිට හරයක් එහෙම ගන්න දෙයක් තියනවාද කියන එක මේ බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ මෙතෙන්. එතකොට ඒ ආබහුව අපිට ඔකේ මේ මම විස්තර කරන්න කොහොමද මේක අපිට බලපාන්නේ අපි දුකින් නිදහස් වීමට කියන එක මේ තැනදී තේරෙන්නේ නැත්නම් මහණෙනි එසේන්ම මේ වේදනාවේ හරයක් නැහැ කියන කාරණේ. තව විදිහකට ඊට පස්සේ අපි ගියාම ඊට පල්ලෙහාට ගියාම කියනවා මහණෙනි යම්සේ ගිම්හාන කල පැසුළු මස මධ්‍යන්හි මිරිඟු සැලේද ඇස් ඇති පුරුෂයෙක් පෙළ මිරිඟුව දක්නේය සිතන්නේය නුවණින් පිරික්සන්නේය සිතා පිරික්සන්නේ බලන සිතන නුවණින් පිරික්සනහුට එය හිස්සුවක් සේම වැටහෙන්නේ බොල්ලුවක් සේම වැටහෙන්නේ හර නැත්තක් සේම වැටහෙන්නේ මහණෙනි කිම මිරිඟුවේ හරයක් වන්නේද. ඉතින් මෙතෙන්දී ආපහු බුදුහාමුදුරුවෝ පෙන් කළ දෙන්නේ මිරිඟුව කියන එක අපිට මිරිඟුව කියන එක මම හිතන්නේ හැමෝම දන්නවනේ අපිට මිරිඟුව කියලා අපි හඳුන්වන්නේ අපිට කොහේ හරි ඈත මේ අවු ගොඩක් අවු වෙලාවක අපි මේ විශේෂ තාරපාරක හරි කාන්තාරයක හරි ඕන තැනක අපි නිකන් ඈත බැලුවොත් මම හිතන්නේ මේ හැමෝම මිරිඟුව දැකලා ඇති අපිට පේනවා වතුර තියෙනවා වගේ. මේ අනිත් එක දැන් මේකෙදි මේ සමහර වෙලාවට මේ පින්නතුන් තේරුම් ගන්නවා නම් මෙතන මේ හරයක් නැති වෙනවා කියන කාරණේ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. එහෙනම් අපිට කියන්න තිබුණා රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම පෙළ පිඬුවක් වගේ මේකේ හරයක් නැහැ කියලා. උදාහරණ පහක් වෙනම මෙහෙම ගන්න ඕනේ නැහැ නේ මේකේ හරයක් නැති එක විතරකට මේ එකට කියන්නේ. එතකොට අර මෙතෙන්දී මේ ඒක මේ හරි වැදගත් ඒ කාරණේ. දැන් මේ සංඥාව තමයි මිරිඟුවකට උපමා කරන්නේ. මිරිඟුව අපි හොඳට බලන්න මිරිඟුව වගේ අපිට පේන්නේ නැති දෙයක් තමයි අපිට මේ විදිහට පේන්නේ. මිරිඟුව කියන එකේ වතුර නැහැ නේද? හැබැයි අපිට වතුර වගේ පේනවා. ඒ වගේ තමයි අපි මේ විවිධ සංඥාවක්. දැන් අපිට මේ වටාපත කියන සංඥාව දැන් අපිට ගොඩනගෙනවානේ. දැන් මෙතන මේ විදිහට වටාපතක් විදිහට විදහා දැක්වීමක් තමයි සංඥාවෙන් සිද්ධ වෙන්නේ. අන්න ඒකයි මේකේ මේ වැදගත් කාරණය. මේ තව මේකේ කියවෙන දැන් අපිට දැනෙන සියලු සංඥා අන්නේ විදිහට අර අපිට පටිච්චසමුප්පන්නව ගොඩනැගෙන මේ සංඥා ස්කන්ධය නැත්නම් සංඥාව. එතකොට අපිට මේ සංඥාව තුළ අපිට පේනවා දැන් අපි මේ සීල සංඥා ගත්තොත් එහෙම දැන් මේ වටාපත කියන එක දැන් මේ තැඹිලි පාට කියන එක ඒ වගේම බුද්ධ රූපී කියන එක අනුබුද්ධාමතුරු කියන සංඥාව ගත්තත් ගෙදර තියෙනකොට අපිට ටීවී එක ලැප්ටොප් එක බිත්තිය ඔය හැම සංඥාවක්ම ගත්තාම ඒ හැම සංඥාවක්ම අපිට ගොඩ නැගින්නේ මෙන්න මේ ආකාරයට තමයි අපි ගනුදෙනු කරන අපිට අර දැනෙන සංඥාව තියෙන්නේ. අපිට ඒ වගේ අර මිරිඟුව වගේ අපිට වතුර එකතුන නැහැ කියලා හිතෙන්නේ නැහැ නේ කොයි වෙලාවකවත්. වතුර වගේම පේනවා. ඒක අපි එතෙන්ට ගිහිල්ලා බැලුවාමනේ අපිට පේන්නේ වතුර නෑ කියලා. අන්න ඒ වගේ තමයි මේක. දැන් මේ සංඥාව ඒ වගේ විදහා දැක්වීමක්මයි මේ සංඥා විද්‍යාමාන වීමක් සිද්ධ වෙනවා.
ඒකයි මෙතනදී මේ සංඥාව මිරිඟුවට උපමා කරන්න බුදුහාමුදුරුවෝ. එතකොට අන්නේ වගේ අපිට දැනෙන දේ හරයක් තියනවද කියන එක තමයි ආපහු අහන්නේ. අපිට අන්නේ වගේ මේ හැමතැනකදීම විදහා දැක්වීම අපි ගනුදෙනු කරන්නේ අන්නර ගොඩ නැගෙන සංඥාවක් එක්ක. ඒක මම මේ කලින් දවස්වලත් පැහැදිලි කරපු අර ඒ අපිට මනෝමූලිකව ගොඩ නැගෙන අන්නේ සංඥාව. ඒ කියන්නේ මේ හැමතැනකදීම අර මේ අපිට මේ දැනීම හිත පැත්ත තමයි කතා කරන්නේ. පටිච්චසමුප්පන්නව ගොඩ නැගෙන ක්‍රියාවලිය තුල. ඉතින් අන්නෙතෙන්දී මේ සංඥාව මහණෙනි සීම අතීත අනාගත පච්චුප්පන්න මේ හැම අර කියපු 11 ආකාරයට අතීත අනාගත පච්චුනේ වර්තමාන අජ්ජත් බහිද්ද දුර ළඟ හීන ප්‍රනීත සූක්ෂම ඕලාරික රූපයක් වේද යම් කිසි සංඥාවක් ඇද්ද දුර වූ හෝ ළඟ වූ යම් සංඥාවකට මහණෙනි ඒ දකි සිතයි නුවණින් පිරික්සයි දකින සිතන නුවණින් පිරික්සන ඔහුටය හිස්සුවක් සේම වැටෙහි බොල්ලුවක් සේම වැටෙහි හරණැත්තක් සේම වැටෙහි මහණෙනි කිම සංඥාහි හරයක් වන්නේද. එතකොට අන්නේ විදිහට අපිට ඒ ගොඩනැගෙන සංඥාව එක තමයි අපි මේ ගනුදෙනු කරන්නේ. අපිට මේ පංචස්කන්ධය කියලා දැන් මම අර කලින් දවස්වල විස්තර කරා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ. ඒ පංචස්කන්ධය අපි පංච උපාදාන ස්කන්ධයත් ඒ වගේම හඳුන්වනවා. රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය කියලා. දැන් මේ ආපහු මෙතෙන්දි දැන් අපිට වැටහීමක් තියෙනවා පංචස්කන්ධය කියලා. මේ අපි මේ ශරීරයේ පංචස්කන්ධය කියලා වැටහීමක් තියෙනවා. ඒකේ කිසිම වැරද්දක් නැහැ. ආපහු දැන් අනුරුද්ධ හාමුදුරුවෝ කියන අනුරුද්ධ හාමුදුරුවම දැන් මේ පේනවනේ හැමෝටම. එතකොට අනුරුද්ධ හාමුදුරුවන් කියන පංචස්කන්ධය තමයි දැන් මේ හැමෝටම අනුරුද්ධ හාමුදුරුවෝ කියලා දැනීමක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අනුරුද්ධ හාමුදුරුවෝ කියන්නේ එහෙම නැතුව දැන් මේ කේම්බ්‍රිජ් පන්සලේ මෙතන මේ ලේමස් ඇටරහර වලින් හැදලා තියෙන ඒක පංචස්කන්ධය නෙවෙයි. දැන් ඇත්තටම මේ අනුරුද්ධ හාමුදුරුවෝ කියලා ඔය මේ දැන් මේ බණහන හැම කෙනාගේම අනුරුද්ධ හාමුදුර කෙනෙක් දැන් පේන්නේ ඉන්නවා, හිතෙනවා, දැනෙනවා, ජීවත් වෙන තියෙනවා. අන්න ඒ අර්ථයෙන් තමයි මේ අපි මේක පංචස්කන්ධය කියලා කියන්නේ. එතකොට අන්නේ ඒ පංචස්කන්ධය කියන්නේ දැන් ඔය හැම කෙනාම ගනුදෙනු කරන්නේ. ඒ වගේම තමයි අපි මේ දැනීම දැන් අපිට මේ දැනෙන සියලුම දේ අපිට ආපහු අර දැන ගැනීමටනේ අපි හිත කියන්නේ. ඒතර අන්න ඒක ගොඩනගෙන ඒ දැන ගැනීම තුළ ගොඩ නැගීම ගැන දේ තමයි මේ විස්තර කරන්නේ පංචස්කන්ධය කියලා. එතකොට එහෙම නැත්නම් ඊට පිටව අර ඔබ්සර්වර් කෙනෙක්ගෙන් තොරව පවතින පංචස්කන්ධයක් ගැන නෙවෙයි මේ විස්තර කරන්නේ. ඒ ඔබ්සර්වර් ඉන්නකොට ගොඩ නැගෙන පංචස්කන්ධය. එහෙම නැත්නම් ඒ ඔබ්සර්වර්ට ඔබ්සර්ව් වෙන පංචස්කන්ධය. එහෙම නැත්නම් මම කියන ස්වභාවයට දැනෙන දේ. අපිට කිව්වේ මේ මම කිව්වේ චක්කායතනයගේ පැත්ම කියලා. චක්කායතනයගේ පැත්මත් එක තමයි රූපායතනයගේ පැත්ම සිද්ධ වෙන්නේ. එතකොට අනිතන ඒ ගොඩ නැගෙන ඔබ්සර්වර් ඒ දැනගැනීමේ ක්‍රියාවලිය තුළ තමයි අර සියල්ල දැනගන්නේ. එතකොට පංචස්කන්ධය කියන්නේ මේ සියල්ලම තමයි. අපි පංචේමකෝ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ විදිහට තමයි අපි ওই සියලු දැනගැනීම සිද්ධ වෙන්නේ. ඒතර අන්නේ ඒකත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. අපිට දුක ගොඩ නැගෙන්නේ අන්න ඒකත් එක්ක. අපිට සතුට ගොඩ නැගෙන්නේ ඒකත් එක්ක. අපි උපේක්ෂාවක් ගොඩ නැගෙන්නේ ඒකත් එක්ක. ඉතින් අන්නේ ඒ ස්වභාවය තමයි මේ මෙතන ආපහු විස්තර කරන්නේ. ඒතකොට අතීත අනාගත වර්තමාන මේ විදිහට මේ රූපස් මේ සංඥා ස්කන්ධේ විස්තර කරනවා. ඒතර අපි ඊට පස්සේ ඊළඟ ඡේදයට ගියොත් යම් කිසේ පුරුෂයෙක් හරයෙන් ප්‍රයෝජන ඇතිසේ ඇතියේ හර සොයනුවේ හර සෙවීමෙහි සරණුවේ තියුණු කෙටේරියක්ගෙන වනයේට පිවිසුමේද හේ එහි ඇද නැති අලුත් නොහටකත් බඩේ ඇති මහත් කෙසෙල් කඳක් දක්නේය. තෙල කෙසෙල් කඳ නැති අලුත් නොහටකත් බඩේ ඇති මහත් කෙසෙල් කඳක් දක්නේය. තෙල කෙසෙල් කඳ මුල සිඳින්නේය. මුල සිඳ අග සිඳින්නේය. අග සිඳ පත් ඇටි ගලවන්නේය. හේහි පත් ඇටි ගලවන්නේ ඵලය නොලබන්නේය. හර කොයින්ද ඇස් ඇති පුරුෂයෙක් ඒ තෙල කෙසෙල් කඳ දක්නේය. සිතන්නේය. නුවණින් විමසන්නේය. දකින සිතන නුවණින් විමසන ඔහුට හිස්සුවක් සේම වැටහෙන්නේය. බොල්ලුවක් සේම වැටහෙන්නේය. හර නැත්තක් සේම වැටහෙන්නේ. කිම මහණෙනි කෙසෙල් කඳෙහි හරයක් වන්නේය.
මහණෙනි එසේහිම්ම අතීත අනාගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕලාරික හෝ සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රනීත වේවයි යම් සංස්කාර කෙනෙක් ඇද්ද දුර වේවයි ළඟ වේවයි යම් සංස්කාර කෙනෙක් ඇද්ද මහණය දකි නුවණින් සිතයි පිරික්සයි දකින නුවණින් පිරික්සන උට ඒ හිස්සුවක් සේම වැටහෙන්නේය බොල්ලුවක් සේම වැටහෙන්නේය හරණැත්තක් සේම වැටහෙන්නේය මහණෙනි සංස්කාරයන්හි කුමන හරයක් වන්නේද එතකොට මෙයාට මේ සතිය තියෙනකොට තමයි අතරම මේ සියල්ල තේරෙන්න ගන්න. නැත්නම් අපි සතිය කියලාම පැහැදිලි කරේ මේ වෙලාවේ දැනෙන මේ දැනෙන දේ දැනගන්න කියන එකනේ. අන්න ඒකේ ස්වභාවය තමයි මේ තව විදිහකට පිටේ විස්තර කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ විදිහට. ඒතර අපි ඕක මේ පුද්ගල ද්‍රව්‍ය වස්තු විදිහටත් ලෝකේ විස්තර කරනවානේ. ලෝකේ විස්තර කරනකොට අපි එක එක ආකාරයට විස්තර කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැත්නම් පඨ වියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඒ එක මේ ආකාරයන් වලට මේ ලෝකය විස්තර කරන්නේ මම කලින් විස්තර කරේ මගේ ලෝකය කියලා නැත්නම් ලෝකේ මගේ ලෝකේ සහ ලෝකේ පැහැදිලි කරලා මේ දෙක අපි එකක් විදිහට හැටි විස්තර කරානේ. ඒතර අන්නේ ලෝකය පිළිබඳ තමයි මේ විස්තර කරන්නේ. මේ මොහොතේ අපිට ගනුදෙනු කරන්න හම්බ වෙන අපි ගනුදෙනු කරන ලෝකය පිළිබඳ. ඒතර අපිට අන්නේ අපිට දුක්ඛ සතුට උපේක්ෂාව අපිට ওই සියල්ල දැනෙන්නේ මේ ලෝකයේ තුලනේ. එතකොට අන්නේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක තමයි අර සතිය කියන කිව්වේ. එතකොට යාට තේරෙන්න ගන්න මේ දුර වේවයි ළඟ වේවයි සංස්කාර කියන එකද මහණේ දකි සිතයි නුවණින් පිරික්සයි. දකින සිතන නුවණින් පිරික්සන උට ඒ හිස්සුවක් සේම වැටෙන්නේ. බොල්ලුවක් සේම වැටෙන්නේ. හරණැත්තක් සේම වැටෙන්නේ. මහණෙනි සංස්කාරයන්හි කුමන හරයක් වන්නේද? දැන් මෙතෙන්දි මේ සංස්කාර උපමා කරලා තියෙන කෙසෙල් කඳ කරන කෙසෙල් කඳක් අපි ගත්තොත් එහෙම දැන් මේ කෙසෙල් කඳ බඩය හටගත්තේ නැති. ඒ කියන්නේ කෙසෙල් මලක් හටගත්තේ නැති කෙසෙල් කඳක් වෙන. මෙතන මේ තියෙන නොහටගත් බඩේ ඇති මහත් කෙසෙල් කඳක් දක්නේය. ඒතකොට අපි අර බඩය ඒ කියන්නේ කෙසෙල් බඩේවත් දැනෙන එතකොට මේක කිසිම හරයක් නැහැ. හැබැයි දැන් කෙසෙල් කඳ කියන එක හැදිලා තියෙන්නේ අර දැන් මෙතන මේ තියෙන්නේ කෙසෙල් කඳ මුල සිඳින්නේ මුල සිඳ අග සිඳින්නේ අග සිඳ පත්තටි ගලවන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙන කෙසෙල් කඳක මේ අර පතුරු ඒ කියන්නේ කොළ හට ගන්නකොට ඒ පත්තටි කියලා කියන්නේ ඒකනේ පත්වයත් එක්ක අර හට ගන්න තියෙන්නේ කෙසෙල් කඳ මෙහෙම මේ ලොකු කඳක් වගේ හැදෙන්නේ. ඒතර අන්නේ වගේම තමයි අපේ මේ සංඛාර. එහෙම නැත්නම් සංස්කාර කියන්නේ. සංස්කාර එහෙම නැත්නම් අපි ඔකට ඉංග්‍රීසි වලින් කියනවනේ mental fabrication කියලා. අන්නේ වගේ අර අපිට දැන් මේ සංස්කරණය තුල තමයි මේ සියල්ල අපහු ගොඩ නැගෙන්නේ. සංඛාර හරහානේ. කියන්නේ සංඛාර කියලා කියන්නේ අර අන්නේ වගේ අපිට මේ ගොඩ නැගෙන සිතුවිල්ල තුල මේ අර අපි මේ සංස්කරණය කිරීමෙන් මේ වගේ මේ එකතුවකින් අපිට පේනවා ගොඩක්. දැන් මේ වටාපත කියන එක දැන් මේ හැමෝටම ඔයගලන්ට පේනවනේ මෙතන දැන් මේ වටාපත ගත්තාම ඔයගලන්ට මේක හයි. ඒ කියන්නේ මේකේ තියෙන මේ දැන් මේකේ මේ හයිය ගතිය කියන එක ඔයගලන්ට දැනෙනවනේ මේ මොහොතේ. ඒක දැනෙන්නේ නැතුව තියන්නේ නැහැ. ඒකට අන්නේ ඒක ටික වෙන්නේ අර සංස්කරණය තුලින් තමයි. ඒතකොට එහෙම නැත්නම් මේ සංස්කරණය. එතකොට මේ වටාපත කියන සංඥාව ගොඩ නැගෙන විද්‍යාමාන වෙනකොටම මේ සංස්කරණය හරහාම තමයි මේ සියල්ල වෙන්නේ. එතකොට මේකේ තියෙන මේ තද ගතිය ඒ සියල්ල අපිට මේ දැනෙනවනේ. එතකොට ඒ ටික ඔක්කොම අර මේ සංස්කරණය තුල මේ ගොඩක් එකතු වෙලා අපිට එහෙම දැනෙනවා. ඒකට අන්නේ ඒක තමයි මෙතෙන්දී ආපහු මේ සංඛාර ක්‍රියාවලිය මේ තුල සිද්ධ වෙන්නේ. ඒ වගේ අර කෙසෙල් ගහ පතුරු ගොඩක් මෙහෙම එකතු වෙලා තියෙනවා වගේ ලොකු කඳක් වගේ තේනවා වගේ අපිට මෙතන මේ සංස්කාරකරණය ඒ වගේ එකතුවක් තුලින් සංස්කරණය තුලින් මේ කියන ටික විද්‍යාමාන වෙන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ මෙතෙන්දී ආපහු අර කෙසෙල් කඳේ හරයක් නැහැ වගේ අන්නේ වගේ ගොඩ නැගෙන සංස්කාර ටිකකින් අපිට මේ විද්‍යාමාන වෙන දේ අර ලොකු ගහක් වගේ කෙසෙල් කඳ පේනවා වෙන ලොකු හයිය ගහක් වගේ මේ වගේ විද්‍යාමාන වෙන දේ හරයක් තියනවාද කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතනදී ආපහු විස්තර කරන්නේ මහන්නේසේ ඉන්න අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර වේවයි ඕලාරික වේ සූක්ෂම වේවා හීන වේවයි ප්‍රනීත වේවයි යම් සංස්කාර කෙනෙක් ඇත දුර වේවයි ළඟ වේවයි යම් සංස්කාර කෙනෙක් ඇත මහණය දකි සිතයි නුවණින් පිරික්සයි දකින සිතන නුවණින් පිරික්සන උට ඒ හිස්සුවක් සේම වැටෙන්නේ බොල්ලුවක් සේම වැටෙන්නේ හරණෙත්තක් සේම වැටෙන්නේ. එතකොට අර අන්නේ සතිය තියෙනකොට අපිට කවුරු හරි සතිය එහෙම නැත්නම් සතර සතිපට්ඨානෙ වඩනකොට එයාට කාලයත් එක්ක තේරෙන්න ගන්නවා මෙන්න මේ සංස්කාරවල හරයක් නැහැ කියන කාරණේ බොල්ලුවක් සේම කියන කාරණේ අපි දුක් විඳින්නේ මෙන්න මේ වගේ අපිට ගොඩනගලා දෙන ලෝකයක්.
එක තමයි මේ ලෝකයේ තුල තමයි අපි දුක් විඳින්නේ කියන එක අපිට ටික ටික වැටහෙන්න ගන්නවා කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහට ඒ ඔන්න ඔය මේ ක්‍රියාවලිය තුළ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්කන්ධ ක්‍රියාවලිය එහෙම නැත්නම් පටිච්චසමුප්පන්න ඔබට නැගෙන හිතක් මේ මොහොතේ තුළ එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් පට වියාපෝ තේජෝ ආකාශ විඤ්ඤාණ ඒ විදිහට අපිට දැනෙන ඒ වගේ ගොඩනගෙන ලෝකයේ මේ මොන ආකාරයකට ගොඩනගෙන ලෝකයේ උනත් දැන් මෙතෙන්දි විස්තර කරන්නේ මෙන්න මේ සංඛාර පංචස්කන්ධයේ විදිහට එතකොට අන්නේ ගොඩනගෙන ලෝකේ සංස්කරණය කිරීමක් තුළ මේ විදිහට ගොඩනැගෙන එක හරයක් තියනවාද කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දී අහන්නේ මේ විස්තර කරන්නේ. එතකොට ඊට පස්සේ තියෙනවා මහණෙනි යම්සේ ඉඳුරුලියෙක් ඒ කියන්නේ විද්‍යාකරුවෙක් මැජික් කාරයෙක් හෝ මැජික් කාරයෙක්ගේ අතවැස්සෙක් කියන එක. ඒතකොට මැජික් කාරයෙක් හරි මැජික් කාරයෙක් ගෝලෙක් හරි අපි මැජික් කාරයෙක් කියලා මායාකාරයෙක් කියලා විද්‍යාකරුවෙක් කියන්නේ. දක්නේද ඇස් ඇති පුරුෂයෙක් තෙල මායාව දක්නේ සිතන්නේ නුවණින් පිරික්සන්නේ දකින සිතන නුවණින් පිරික්සන ඔහේ හිස්සුවක් සේම වැටෙන්නේ බොල්ලුවක් සේම වැටෙන්නේ හරණැත්තක් සේම වැටෙන්නේ කිම මහණෙනි මායාවෙහි හරයක් වන්නේ. ඒතර මෙයා මෙතන මේ මහණෙනි යම්සේ ඉඳුරුලිය විද්‍යාකරුවෙක් අතවැස්සෙක් හෝ සිව්මන්සලක මායාවක් දක්වන්නේ. එතකොට මැජික් එකක් පෙන්නකොට දැන් අපි මෙහෙම හිතන්නකෝ අපි දැන් දැන් මේ හැමෝම මැජික් සමහර විට ජීවිතේ කවදාද දවසක ගිහිල්ලා මැජික් සංදර්ශනයක් බලලා ඇතිනේ මැජික් එක ටීවී එකේ හරි කොහේ හරි දැකලා ඇතිනේ. එතකොට අපිට මේ මැජික් එකක් පෙන්නනකොට අපිට ඒකට අපි කොච්චර මැජික් එකක් කියලා දැනගෙන ඉඳියත් අපිට මේ මැජික් එකට අපි සර්ප්‍රයිස් වෙනවා. ඒ කියන්නේ අපිට ඒකට සතුටක් සමහර විට අර කුතුහලයක් ඒක දේවල් හැංගීම් ගොඩක් ගොඩ නැගෙනවා මැජික් එක දැකීම තුළ. අපි හිතමු මෙහෙම කවුරු හරි කෙනෙක් අපි හිතමු මේ කුරුල්ලෙක් පරෙයියෙක් මවලා පෙන්නනවා කියලා මෙහෙම යා අතට පරෙයියෙක් මවලා පෙන්නනවා ස්ටේජ් එක උඩට ඇවිල්ලා. එතකොට අපි මේ ස්ටේජ් එක ඉස්සරහ වාඩිලා හිටියාම අපි ඒකෙන් අපි ඇත්තටම සතුටකටපත් වෙනවා. අපි ඒකේ විශ්මාර්ථයටපත් වෙනවානේ මේ කොච්චර අපි කිව්වත් මෙහෙමයි කියලා. හැබැයි ඊට පස්සේ හිතන්නකෝ කවුරු හරි ඕගොල්ලෝම ආයෙ මැජික් එක පෙන්නනකොට ස්ටේජ් එක උඩට හරි ස්ටේජ් එකේ පැත්තට හරි ඇවිල්ලා අර තිරේට මුවා වෙලා ස්ටේජ් එකේ ඇතුල් පැත්තට ඇවිල්ලා බලාගෙන ඉන්නවා කියලා පිටිපස්සින් ඉඳලා. එතකොට ඕගොල්ලෝ දකින්නවාර මේ පරෙයිය පෙන්නනකොට එයා ඒ පරෙයිය පෙන්නන්නේ මේ අලුතෙන් පරෙයියෙක් මරලා නෙවෙයි. එයා මේ පරෙයියෙක් මවලා නෙවෙයි. මේ කොහේ හරි අපි හිතමු එයාගේ කෝට් එක අස්සෙන් අරගෙන මෙහෙම පරෙයියෙක් අතට අරගෙන පෙන්නනවා කියලා. එතකොට ඕගොල්ලන්ට දැන් අර ස්ටේජ් එකට ඊට පස්සේ එතකොට ඕගොල්ලෝ දන්නවට පරෙයියව කොහොමද පෙන්වන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ ඒ විදිහටම අර මේ විශ්මයාර්ථයටපත් වෙනවද දැන් ගිහිල්ලා ඒ හැඟීමම කොට නැගෙනවද ඉස්සරහට ගිහිල්ලා හිම පාඩි වෙනවම ඔයගොල්ලෝ දැන් දන්නවා මේක විද්‍යාවක් මේ විදිහට මවාපෑමක් තමයි කරන්නේ කියලා. ඉතින් අන්නේ ඒ විදිහට අපි එහෙම අර අපිට අර තව මැජික් එක තව දුරටත් මැජික් එකක් වෙන්නේ නැහැ නේ. අපි ඒක ඇත්ත දැක්කට පස්සේ තව විදිහකට ඒක අපි තේරුම් ගත්තට පස්සේ ඉතින් අන්න ඒ වගේ මේ බුදුහාමුදුරුවෝ මෙතනදි විස්තර කරන්නේ මේ විඥානය කියන්නේ මායාවකරුවෙක් විදිහට මැජික් කාරයෙක් විදිහට විඥාණයෙන් අපිට මෙන්න මේ විදිහේ දැනීමක් එහෙම නැත්නම් මේ දැන ගැනීම තමයි තව විදිහකට අපි විඥානය කියලා විස්තර කරන්නේ. අන්නේ ඒ විදිහට අපිට මෙන්න මේ වගේ පෙන්නලා දීම විද්‍යාමාන වීමක් තමයි වෙන්නේ. එතකොට අන්නේ එහෙම පෙන්නන දෙයක ඒ වගේ වෙන දෙයක හරයක් තියනවාද කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්ද තව විදිහකට මේ විස්තර කරන්නේ. මහණෙනි එසේයින් අතීත අනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕලාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රනීත වේවයි යම් කිසි විඥානයක් ඇද්ද දුර වේවයි ළඟ වේවයි යම් විඥානයක් ඇද්ද. එතකොට අර ඒ විඥානය කියන එක දැන් රූප වේදනා සංඥා සංකාර වගේම විඥානයත් ආධ්‍යාත්මික බාහිර අතීත අනාගත පච්චුප්පන්න හීන ප්‍රනීත සූක්ෂම ඕලාරික දුර ළඟ ওই විදිහට අපිට විඥානය කියන එක දැන මේ විඥානය අපිට හරයක් තියනවාද කියන එක තමයි අහන්නේ මෙතෙන්දී නුවණින් ඊට පස්සේ කියන මහණේ විඥානයේ දකි සිතයි නුවණින් පිරික්සයි දකින සිතන නුවණින් පිරික්සන උටය හිස්සුවක් සේම වැටෙහි බොල්ලුවක් සේම වැටෙහි හරණැත්තක් සේම වැටෙහි කිම මහණෙනි විඥානයේහි හරයක් වන්නේද. එතකොට මේ මෙන්න මේ විදිහට විඥානයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙම හරයක් තියනවාද කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දි මේ පේන පින්දුම සූත්‍රයේදී
විස්තර කරන්නේ. එතකොට මෙතෙන්දී ඊට පස්සේ විස්තර කරනවා මහණෙනි මෙසේ දක්නා ශුද්ධවත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපෙහිදු කලකිරේ වේදනාවෙහිදු කලකිරේ සංඥාවෙහිදු කලකිරේ සංස්කාරෙහිදු කලකිරේ විඥානෙහිදු කලකිරෙන්නේ නොඇලෙයි නොඇලීම් හේතුවෙන් පස්කන්ධයෙන් ඒ කියන්නේ පංචස්කන්ධයෙන් මිදේ නොඇලීම් හේතුවෙන් මිදේ මිදුණු කල්හි මිදුණයි දැනීම ප්‍රත්‍යවේක්ෂා ඥානෙදී මිදුණයි දැනීම ප්‍රත්‍යවේක්ෂා ඥානෙ හරහා තමයි අපි නැත්නම් ප්‍රත්‍යවේක්ෂාව කියලා අපි කියන්නේ අන්නේ දැනගැනීම ඕනෑම දෙයක් දැනගැනීමද කියන්නේ. ඒතර වෙයි ජාතික්ෂය වෙයි බඹසර වැස නිමවන ලද කරණී කරන ලද මේ රහත් බව පිණිස අන් කිසික් නැතයි දැනගනි. එතකොට මෙන්න මේ විදිහට අපිට ගොඩ නැගෙන රූපය වේදනාව සංඥාව මේ සංකාර විඥාන කියන ස්කන්ධ පහ කෙරෙහිම එහෙම නැත්නම් මේ එක මොහොතක අපිට මේ සියල්ලම හටගන්නේ එහෙම නැත්නම් රූපස්කන්ධය වෙනවා සංඥාස්කන්ධය වෙනවා වේදනාස්කන්ධය වෙනවා හට ගන්නව නෙවෙයි මේ දැන ගැනීම පස් ආකාර අර පටිච්චසමුප්පාදයේ වචන 12කට විස්තර කරනවා වගේ මෙතෙන්දී වචන පහකින් විස්තර කරන එක තමයි මේ තියෙන්නේ. ඉතින් අන්නේ ඒ විස්තර කිරීම තුළ අපිට එතකොට පංච ඒ කියන්නේ මේ එක තැන්වල එක පුද්ගලයන්ට විස්තර කරපු දේවල් මේ ඇත්තටම මේ තියෙන දැන් තියෙන පින්නක සූත්‍රය අර මුලකින් විස්තර කරනවානේ කොහෙදද දේශනා කරන්නේ කියලා. එතකොට අර අන්නේ මේ විදිහට අපි බැලුවහම මෙන්න මේ දැනගැනීමේ ක්‍රියාවලිය තුළ එහෙම නැත්නම් මේ සිතක් හටගැනීමේ ක්‍රියාවලිය තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ හරහා හටගන්න මේ ලෝකය පහළ වෙන ලෝකය හරයක් තියනවාද කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දි විස්තර කරන්නේ. ඉතින් ඒක අපිට තේරෙන්න අපිට ඒක මේ හැමතැනකම අර මේ විස්තර කරන්නේ මහානේ ඒ විඥානයේ දකී සිතයි නුවණින් පිරික්සයි දක්න සිතන නුවණින් පිරික්සන හොට හිස්සුවක්සේම වැටහි බොල්ලුවක්සේම වැටහි හරණක්සේම වැටහි කීම මහණෙනි විඥානයේ හරයක් වන්නේද. එතකොට මේ අපේ මේ හැම මොහොතක් පාසාම අපිට මේ ලෝකේ ගොඩනගෙනවා. අර දැන් සතර සතිපට්ඨානෙ වඩන්න කියනකොට යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඉඳින්නේ වඩන්න කියලා කියන්නේ ඒක නේ අත්තට. ඒ කියන්නේ අපිට නිින්ද ගිහින් නැති ඕනේ මොහොතක මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ හැම මොහොතක් පාසාම අපි මේ පංචස්කන්ධය අපේ සිතක් හට ගන්නකොට පංචස්කන්ධය ගොඩනගෙනවා. එහෙම නැත්නම් පටිච්චසමුප්පන්නව ලෝකයක් පහළ වෙනවා. ඉතින් අන්නේ පහළ වෙන ලෝකේ ස්වභාවය මේ විස්තර කරන්නේ. දැන් අපි මේ අපිට හැඟීම් දැනෙන්නේ අපි දුක් විඳින්නේ අන්නේ පහළ වෙන ලෝකයේ තුල. ඒ පහළ වෙන ලෝකයේ තුල තමයි අපි ගනුදෙනු කරන්නේ දුක් විඳින්නේ අර හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් අන්නේ ලෝකෙන් නිදහස් වීම තමයි බුදුහාමුදුරුවෝ මේ විස්තර කරන්නේ. එතකොට අපිට අර දැන් තණ්හාවින්ද දුක ඇති වෙනවා කියන මිදුණු කල්හි මිදුණයි දැනීම. ඒකෙන් නොඇලීම් හේතුවෙන් මිදේ. ඒත් අපිට මේ ඇලීම හේතුවෙන්මනේ දුක ඇති වෙනවා කියන එක අපි විස්තර කරන්න තව විදිහකට. ඉතින් එතකොට ආපහු අපි ඇලෙන්නේ මෙන්න මේ මොහොතේ අර ඒ ගොඩ නැගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩටම තමයි. එතකොට ඒ කියන්නේ මේ හටගන්න සිත තුළ. ඒකේ තුල අපි ඇලිලා තිබුණත් අපිට අන්නේක තුල දැන් දුකක් ගොඩ නැගෙනවා. ඉතින් අපිට මේ සතිය කාට හරි තිබුණොත් අපි තේරෙන්න ගන්නවා. අපි මේ සතිය ක්‍රමානුකූලව මේ භාවිත බහුලී කතා කියන්නේ ඉංග්‍රීසියෙන් මේකනේ. මේක අනුපූරක ප්‍රතිපදාවක් විදිහටත් අපි විස්තර කරන ආකාරවලට. එතකොට අපිට අන්නේ සතිය තියෙනකොට මේ අපිට මොහොතක් පාසා මෙන්න මේ විදිහට විද්‍යාමාන වෙන ලෝකේ අර මම කියන පුද්ගලයා දුක් විඳින හැටි පේන්න ගන්න. එතකොට අපිට පේන්න ගනි අපිට දැනෙන්න අපිට මේ අවබෝධ වෙන්න අපි එක්ස්පීරියන්ස් කරන්න ගනි අර තණ්හාව හින්දා අපි ඒකට කොච්චර තදින් බැඳිලා ඉන්න එක මත අපිට ඒ කොච්චර තදින් දුක ගොඩ නැගෙනවද කියන කාරණේ. ඉතින් ඒ කාරණේ තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දි විස්තර කරන්නේ ආර්ය ශ්‍රාවක තෙමේ රූපේ කලකිරේ වේදනාවේ කලකිරේ සංඥාවේ කලකිරේ සංස්කාරයේදු කලකිරේ විඥානයේදු කලකිරෙන්නේ නොඇලීම් හේතුවෙන් මිදුණු කල්ලි මිදුණයි දැනීම ප්‍රත්‍යවේක්ෂා ඥානෙ වෙයි ජාතික්ෂේ වේ බඹසර වැස නිමවන ලද කරණී කරන ලදී රහත් බව පිණිස අන් කිසික් නැතයි දැනගනි. එතකොට මෙන්න මේ විදිහට මේකෙන් මිදීමම තමයි රහත් බවට මේ හේතු වෙන්නේ කියන එක මෙතුන්දි විස්තර කරන්නේ. ඉතින් ඊට පස්සේ දැන් මේකේ තියෙන මේ නිබ්බින්දති කියන එක තමයි මේ කලකිරී කියන එක මේ පාලි වචනේ අපි ගත්තොත්. ඉතින් මේකේ මේ දැන් මෙතන කලකිරෙනවා කියලා අදහස් කරන්නේ සමහර වෙලාවට මම හිතන්නේ මේ
දහස් කරගන්න එපා. දැන් අපි නිකන් සාමාන්‍ය භාවිතාවේ අපිට කලකිරීම කියලා අදහසක් තියෙනවනේ වචනෙට. අන්න ඒ වගේ දැන් මේකේ මේ රූප සංඥා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් ඔක්කොගෙම අපිට අර හරයක් නැහැ කියන තේ අවබෝධය තුල අපි ඒවෙන් මිදීම තව විදිහකට කිව්වොත් මේ කලකිරී කීමේ අදහස විස්තර කරන්නේ අපි ඒවට තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ කියන එක. ඒකට අපි ආපහු බාහිර අර තියෙන වස්තු මම අර කලින් විස්තර කරේ අපි මේ බාහිර තියෙන වස්තුවකට හෝ එහෙම නැත්නම් මේ භෞතික ලෝකයේ තියෙන මේ දැන් දේවල් වලට බැඳීම නෙවෙයි මෙතෙන්දි විස්තර කරන්නේ අන්නර මේ අපිට දැන් භෞතික දැන් ඕක ආපහු අපිට ගන්න පුළුවන් දැන් අර භෞතික ලෝකයේ වෙන තියෙනවයි කියලා අපි හිතන හැම දෙයක්ම අපි ආපහු දැනගන්නේ මේ විදිහටම තමයි. අර මේ දැන් සංඥාව විස්තර කරේ මිරිගුව වගේම තමයි. ඒකට අපි ජීවත් වෙන්න ගනුදෙනු කරන්නේ අන්නේ ලෝකයේ තුල. ඒකට ඒකත් එක්ක තමයි බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. ඉතින් මේ කාට හරි කෙනෙකුට සතිය වැඩුවොත් එහෙම නැත්නම් තමන්ට දැනෙන දේවල් පිළිබඳ අවයනස් එකක් පවත්වන්න උත්සාහ කරොත් ඒක තුල අපිට මෙන්න මේ ලෝකයේ අපි දුක් විඳින හැටි අපිට එක්ස්පීරියන්ස් වෙන්න ගන්නවා. ඒකට අපිට පේන්න ගන්නවා මෙන්න මේ කියන ස්වභාවයන්. අපිට මේ දේවල් අපි අත්දකින්න ගන්නවා. අන්න එතකොට අපි ඒවෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. එතකොට ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙතෙන් තවදුරටත් විස්තර කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක සුගතෝ ශාස්ත්‍රඥ වහන්සේ මේ වදාරා යලිදු පෙළ ගාතාව වදාළසේක. රූපේ පෙන පිනක් වෙන්න වේදනාව දීබුබ්ලක් වෙන්න සංඥාව මිරිගුවක් වෙන්න සංස්කාර කෙසෙල් කඳක් වෙන්න විඥානයේ මායාවක් වෙන්නයි ආදි චබන්ද වූ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලදී. ඉතින් මේක ඊට පස්සේ ආපහු විස්තර කරන්නේ යමකේ නුවණින් දකීද යම් පරිද්දෙන් ඒ සිතාද නුවණින් පිරික්සා දෙපරිද්දෙන් හිසුවක් බොල්ලුවක් වේ. පතල නුවණැති බුදුරජාණන් වහන්සේ විසින් ගැරහීතු කොට දේශිත ආයු ආදී දහම් තුනක ප්‍රහාණයක් ඇති. සෝහනේ දමන ලද රූපස්කන්ධයේ සංඛ්‍යාත මේ කය යමෙක් දක්නේද ආයුෂ්මත් එහෙම නැත්නම් ආයුෂත් උණුසුමත් එහෙම නැත්නම් මේ ජීවිතේන්ද්‍රිය කර්මතේ යොදාති විඥානයත් යම් කාලයක මේ කය හැරදමාද එකල්හි බැහැර කරන ලද්දේ මෙරමා හට බත්ත අචේතනව හෝවි දකී කියන්නේ දැන් අපි මේ කය අපි දැන් මරුණට පස්සේ කියන සම්මුති මරණය තියෙන්නේ අපි කතා කරන්නේ. සම්මුති මරණයෙන් පස්සේ අපි මේ කය කියන එකේ එහෙම නැත්නම් අපේ මේ ජීවිතින් දේ සියල්ල ඉවරුණාට පස්සේ අපිට මෙතන එහෙම දෙයක් තියනවාද ඉතුරු වෙලා කියන එක තමයි තව විදිහකට මේ වැඩිදුරටත් මෙතනදී විස්තර කරන්නේ. මේ ප්‍රවේණී මේ බඳුයි මේ විඥානයේ බාලයල්ලවා මනවියයි කියන මායාවිතී තෙලස්කන්ධ උන්වන්නසලට අර්ථයෙන් වදකයයි පවසන ලදී මෙහි හරයක් නැත්තේ. ඒ කියන්නේ අපි මේ පංචස්කන්ධය තව විදිහකට කිව්වොත් මේ වෙලාවේ ගොඩනගෙන පංචස්කන්ධ අපි දෙවයි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තමයි අපිට ආපහු සිතක් හටගන්නේ. ඉතින් අරඹු වෙර ඇති මහණ ඉදින් දහවල් හෝ රැය හෝ මනානුව නැත්තේ එළඹ සිටි සිහි ඇත්තේ ස්කන්ධයන් මෙසේ බලන්නේ. අච්‍යුත සංඛ්‍යාත නිවන පතුනේ සියලු සංයෝජන දුරු කරන්නේ තමහට පිහිටක් කරගන්නේ යයි හිසගිනි ගත්තකසේ හැසිරෙන්නේ. එහෙම නැත්නම් මේ තවදුරටත් මෙතනදී විස්තර කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මෙතන දැන් කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහට අපි දුක් වේදනා විඳින අපි මේ ලෝකයේ තුල මේ අපිට හැම දුකක් කරදරයක් වේදනාවක්ම දැනෙන්නේ ඔන්නේ විදිහට අපිට මේ මොහොතේ ගොඩනගෙන අර ආධ්‍යාත්මික කියන්නේ මේ පටිච්චසමුප්පන්නව ගොඩනගෙන අන්නේ ලෝකයේ තුල. ඉතින් අන්නේ ලෝකයෙන් නිදහස් වෙන්න කවුරු හරි කෙනෙකුට කරන්න තියෙන්නේ අර සතිය සතර සතිපට්ඨානයේ වඩන එක. එහෙම නැත්නම් මේ වෙලාවේ Tamanට දැනෙන දැනීම පිළිබඳ තියෙන අවබෝධය. අන්න එතකොට අපිට තේරෙන්න ගන්නවා අපිට වැටහෙන්න ගන්නවා මෙන්න මේක තුල කොහොමද අපි දුක් විඳින්නේ කියන එක අපිට අවබෝධ වෙන්න ගන්නවා. අන්නේ අවබෝධය තුලින් තමයි අපි එකෙන් නිදහස් වෙන්න පටන් ගන්න. ඉතින් පේන පින්දුම සූත්‍රය අතරම විස්තර කරන්න ඕන විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා පේන පින්දුවකටත් දීබුබලකටත් කෙසෙල් කඳ මිරිඟුවකටත් ඒ වගේම කෙසෙල් කඳකටත් ඒ වගේම මායාවකටම උපමා කළා බුදුහාමුදුරුවෝ ආපහු විස්තර කරලා පෙන්නලා දීලා තියෙනවා මෙතෙන්දී කොහොමද අපි ලෝකයේ තුල දුක් විඳින්නේ කියන කාරණේ. අපි ඔන්න ඔය දේවල් අර
අපි මේ සංඥා සියල්ල ඇත්ත කරගෙන මිරිගුවක් වගේ ගොඩනැගෙන මේ සංඥා සියල්ල ඇත්ත කරගෙන අපි මේ සංඥාත් එක්ක එහෙම නැත්නම් මේ දේවල් එක්ක සංස්කරණයක් තුල ගොඩනැගෙන මේ දේවල් එක්ක අපි දුක් විඳින්න කියන කාරණේ අපිට අවබෝධ වීම තුළ අන්න එකෙන් නිදහස් වීමේ මාර්ගය අපිට තව විදිහකට කිව්වේ. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ මෙන්න මේ විදිහට තමන් ලෝකයේ පිළිබඳ එහෙම නැත්නම් බැලීම තුළ දැනීම තුළ මේ දුකෙන් නිදහස් වෙනවා කියන කාරණේ මේ හැමතැනකදීම හොඳට බලන්නේ ඒ මාර්ගයේ වඩන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ අර කච්චායනගත සූත්‍රයේ සම්මාදිට්ඨි සූත්‍රය විස්තර කරනකොට විස්තර කරේ මේ ලෝකේ කොහොමද අපිට එහෙම නැත්නම් අර ආත්ම දෘෂ්ටියෙන් එහෙම නැත්නම් සක්කාය දිට්ඨියෙන් අපි මිදෙන්නේ කියන එක. ඒතර සක්කාය දිට්ඨියෙන් ඒ සක්කාය දිට්ඨියෙන් මිදිච්ච කෙනෙකුට තමයි ඇත්තටම මෙන්න මේ විදිහට බලලා මේ හැම මාර්ගයක්ම වඩන්න පුළුවන් වෙන්නේ. දැන් මේ සූත්‍රයේ උනත් සඳහන් වෙන්නේ එතන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ. එතකොට පළවෙනියටම ඒකයි අපි තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි අර කච්චායනගත සූත්‍රයේ විස්තර කරන සම්මා දිට්ඨියට කවුරු හරි කෙනෙක් පත් වෙන්නේ කොහොමද කියන්නේ. අන්නේ අවබෝධයට. ඉතින් ඒක තව මේ අමුතු දෙයක් නෙවෙයි මේ ලෝකය මේ අර මම එදා විස්තර කරනකොට විස්තර කරේ අපි මේ ඇත්ත සහ නැත කියන අන්ත දෙකට යන්නෙම මේ වෙලාවේ අපිට සමුදය තේරෙන්නේ නැතිකම සහ අපිට මේ වෙලාවේ තියෙන නිරෝධය තේරෙන්නේ නැතිකම හින්දා අපිට අන්න ඒකට උදාහරණ තව ගොඩක් දේවල් අරගෙන ඒක පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් අන්න එතනදී ඒ කියන්නේ අපිට හැමතිස්සෙම දැනෙනවා මේ එක දිගට ඉන්න මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම. අපේ සාමාන්‍ය ස්වභාවයේ ඒක පුතග්ජන කෙනෙකුට සාමාන්‍ය දැනෙන්නේ අපි දැන් මීට අවුරුද්දකට කලින් ඉඳපු කෙනාම තාම ඉන්නවා කියලා අපිට දැනෙනවානේ. හැබැයි අපි දැන් මේ හැමතැනකදීම විස්තර කරන්නේ බුදුහාමුදුරන්ගේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මේ විඳින්නේ විඳවීම සිද්ධ වෙන්නේ විඳින්නේ මම කියන හැඟීම අපිට දැනෙන්නේ මෙන්න මේ මොහොතේ ගොඩනැගෙන මම කියන හැඟීම තුළ අන්නේ මම කියන හැඟීම මත ගොඩනැගෙන කෙනා පුද්ගලයා තමයි ඇත්තටම අර විඳින්නේ සහ විඳවන්නේ. ඉතින් අන්නේ මම කියන හැඟීම අපිට රහත් භාවයේ දක්වා ගොඩනගෙනවා. ඒක කවුරු හරි කෙනෙක් රහත් වෙනවා කියලා කියන්නේ අන්නේ මම කියන හැඟීමෙන් තව විදිහකට කිව්වොත් නිදහස් වෙන. එහෙම නැත්නම් අර මම කලින් දවසේ විස්තර කරේ මේ මගේ ලෝකය කියලා. එතකොට මේ ඔබ්සර්වර් ඉන්න තාක්කල්නේ ඔබ්ජෙක්ට් එකක් අපිට හම්බෙන්නේ. ඔබ්සර්වර් සම්පූර්ණයෙන්ම අතුරුද හම්බෙනකොට මෙතනින් ඔබ්ජෙක්ට් එකක් පවතින්නේ නැහැ. දැන් ඕක තව විදිහකට අපිට විස්තර කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි නිව්ටෝනියන් භෞතික විද්‍යාවෙන් එහෙම ගත්තොත් එහෙම නිව්ටන් විස්තර කරන්නේ හැමදෙස්සෙම ඔබ්සර්වර් නැතුව ඔබ්ජෙක්ට් එක පවතිනවා කියන සංකල්පය උඩ. යාගේ සියලුම දේවල් ගොඩ නැගෙන්නේ මේ ඔබ්සර්වර්ගෙන් තොරව පවතින ඔබ්ජෙක්ට් ගැන තමයි යා විස්තර කරන්නේ හැමතැනකම. යාගේ මේ සම්පූර්ණ එක ගොඩ නැගෙන්නේ. ඒ වගේම අයින්ස්ටයින්ට වගේ එනකොට මෙන්න මේ ඔබ්සර්වර් සහ ඔබ්ජෙක්ට් එක කියන දෙක එකට පවතිනවා කියන දේ තව විදිහකට කියනවා. මේ ඔබ්සර්වර් ඔබ්ජෙක්ට් එක අපිට දැනෙන්නේ ඔබ්සර්වර්ත් එක්ක කියලා සාපේක්ෂතාවාදීට අපි එනකොට තව විදිහකට කියනකොට ඉතින් ඒ අන්නේ කාරණේ තමයි තව විදිහකට කිව්වොත් අපි මේ විස්තර කරන්නේ හැමතිස්සෙම මෙන්න මේ ඒ කියන්නේ මේ අයින්ස්ටයින්ගේ තැන නෙවෙයි. අයින්ස්ටයින් සෑහෙන දුරකට ඉඳි ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙන්න මේ කතා කරන්නේ මේ ලෝකය මේ ඔබ්සර්වර්ගෙන් තොරව අපිට ඇත්තටම තියෙනවද නැද්ද කියන කාරණේ අපිට ගෝචර නැහැ. අපිට ඒක මේ ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. අපි මේ මම කියන මගේ ලෝකයේ තුල තව මට ඒ කියන්නේ මගේ ලෝකය කියලා මම අදහස් කරේ මේ සමහර කල්පනා පොඩ්ඩක් විස්තර කරන්නම්. දැන් මට දැනෙන මට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන ඔක්කොම ටික අරගත්තට පස්සේ මම සහ ඔන්නේ මට පේන ඔක්කොම ටික අපි මෙහෙම බවුන්ඩරි එකක් දැම්මොත් එහෙම ඊට පිට තියෙන කිසිම දෙයක් අපිට මොනවා හරි දෙයක් කාට හරි කියන්න පුළුවන්. අපි ඊට පිට තියෙන අපි හිතමු දැන් අපි මේ ඊට පිට තියෙන එකක් කියලා අපි ගන්නවා කියලා මේ අපි හිතමු සෙනසුරු ග්‍රහය. ඒතර සෙනසුරු ග්‍රහය කියලා අපි මේ සිතුවිල්ල ගොඩ නැගෙනකොටම අපේ ලෝකයේ තුල අපහු අපේ බවුන්ඩරි එක ඇතුළට සෙනසුරු ග්‍රහය ඇවිල්ලා නැද්ද? සෙනසුරු ග්‍රහය ඇවිල්ලානේ. එතකොට අපිට අර ඒ ඔබ්සර්වර් මම කියන කෙනා එක්කනේ ආපහු අපි සෙනසුරු ග්‍රහය කියන එක පවතින්නේ. ඒ වගේ තමයි අපි මේ ලෝකයේ සියලුම දේවල් පවතින්නේ මෙන්න මේ මම කියන එහෙම නැත්නම් ඔබ්සර්වර්යි අන්නේ යාගේ අසකන නාසය දිව ශරීරයේ මන කියන අන්නේ දැනගැනීම මේ ආයතන හරහා අපිට ගොඩ නැගෙන රූප වේදනා සංඥා සංකා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි හරහා එහෙම නැත්නම් ඒ ක්‍රියාවලිය තමයි අපහු මේ
විද්‍යාමාන වෙලා අපිට මේ විදිහට අජත්ත බහිද්ද වෙන්වීමක් එක්කම දැනෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මෙතෙන්දී විස්තර කරන්නේ මේ පේන පින්ඩුක සූත්‍රයේදී අන්‍ය ආකාරයට මේ තව විදිහකට මේකේ හරයක් නැහැ කියන එක විස්තර කරලා තියෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ හරහා. අපි ආපහු දැන් තව කාට හරි ප්‍රශ්නයක් මතුවෙනවා පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන්නේ එකක්ද කියලා. ඉතින් පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ එක මොහොතේ පවතින දෙයක්. උපාදානස්කන්ධය කියලා කිව්වහම දැන් උපාදාන කියලා කියන්නේ අපි දෘෂ්ටිගත වෙනවා කියන එක. දෘෂ්ටිය කියන එක උපාදාන කියලා කියන්නේ. අපිට අර තණ්හා වෙනවා. එතකොට ඒකෙන් අපි දෘෂ්ටිගත වෙනවා. අන්නේ දෘෂ්ටිගත වීම තුල ගොඩ නැගෙන ස්කන්ධ පහ අපි තව විදිහකට කිව්වොත් මේ එක මොහොතේ එකට පවතින දැන් අපි කිව්වේ තණ්හා තියෙනවා නම් ඒතර උපාදාන තියෙනවානේ. අන්නේ මේ උපාදාන ස්කන්ධ කියන එකම තමයි මේ එකම කාරණේ තමයි එහෙම නැත්නම් අපි මේ සිතක් හට ගැනීම සිත පිළිබඳව හිතම තමයි ආපහු තව එක විදිහවලට එක අර්ථ දැක්වීම් වලට විස්තර කරන්නේ. ඉතින් අපි අන්නේ දැන් බුදුහාමුදුරුවෝ ඒකනේ මේ චේතෝ විමුක්තියක් ගැන සඳහන් කරන්නේ. ඒකනේ මේ අපිට විස්තර කරන්නේ. ඉතින් අර ලෝකය මේ සියලුම ලෝකයේම ගොඩ නැගෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරම තමයි. ඉතින් අන්නේ ගොඩ නැගෙන අවිද්‍යාව පත්‍ය සංඛාර ලෝකයෙන් නිදහස් වීම අපිට මම කියන හැඟීම මම කියන කෙනා ජීවත් වෙන්නේ ගොඩ නැගෙන්නේ දැනෙන්නේ විද්‍යාමාන වෙන්නේ ඔය සියල්ලම අන්නර අවිද්‍යාව පත්‍ය සංඛාර ලෝකයේ තුල අර චක්කායතනයගේ පැත්ම කියලා කියනවා. චක්කායතනයගේ පැත්ම රූපායතනයගේ පැත්ම. එතන තමයි නාම රූප වල රූපස්කන්ධය කියලා කියන්නේ. ඉතින් අන්නේ ඒ රූපස්කන්ධය තුල තමයි ඊට පස්සේ සලආයතන ගොඩනගන්නේ. මේ නාම රූප පත්‍ය සලආයතන. ඒතකොට සලආයතන ආපහු ඒක මොහොතේ හටගන්නේ. ඒතකොට සලආයතන හටගන්නවා. සලආයතන කියලා කියන්නේ චක්කායතන රූපායතන. ඒතර මෙන්න මේ චක්කායතන රූපායතන කියනකොට අන්න අපිට එතකොට මේ මම කියන හැඟීම කියන මේ මම වෙම්ද හෝ කියලා අර මම එදා මේ 18 ආකාරයකට විස්තර කරේ මම ඉන්නවද කියන මානෙ මම ඉන්දියාද කියන මානෙ අර ඒ මම වෙන්ද හෝ යන්නේ විදිහට 18 ආකාරයකට අපිට ඇති වෙන මානෙ. එතකොට අන්නේ ඒක තුල තමයි ඊට පස්සේ අපිට අර මේ තණ්හා මාන දිට්ඨි වශයෙන් මේ ගොඩනැගීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය ලෝකේ නිදහස් වීම ගැන තමයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඉන්නේ අපිට දුක දැනෙන්නේ ඔන්න ලෝකයේ තුල ඔන්න ලෝකෙන් නිදහස් වීම තුල. එතකොට ලෝක නිරෝධය කියලා තව විදිහකට අපි විස්තර කරනවා. ආයතන සලආයතන නිරෝධය කියලා අපි විදිහකට විස්තර කරනවා. ඉතින් ඒ සඳහා අපිට කරන්න තියෙන්නේ අර නුවණින් දකි කියලා කිව්වේ. අන්න ඒ වගේ මේ හැම මොහොතකම අපි මෙන්න මේ ලෝකයේ ගොඩනගෙනවා. අන්න ඒක තුල මේ සතිය තමන්ගේ හිත පිළිබඳව හිත දිහා බලා ඉන්න පොඩ්ඩක් හිත ඔබ්සර්ව් කරන්න. හිත දිහා බලා ඉන්නකොට අපි මුලින් බලා ඉන්නකොට මේ ඔබ්සර්වර් මම කලින් සඳහන් කරා වගේ මේ ප්‍රබල වෙයි. අපි ආයාසයක් දරන්න ඕනේ. අපි ආයාසයෙන් පවත්වන සතියක් තමයි මුලින් පවත්වන්නේ. ඒතර අන්නේ ආයාසයෙන් පවත්වන සතිය අපිට ඊට පස්සේ අපි ඒක මේ ප්‍රායෝගික මාර්ගයෙන් වඩනකොට નિરાයාසයෙන් පවතින සතියක් ටික ටික අපිට ගොඩනගෙනවා. අන්න එතකොට අපි මේ ලෝකයේ අත්දකින්නකොට මේ මොහොතක් පාසා අපේ ඒ අත්දැකීමෙන් අපි ඒක අත්විඳිනකොට තමයි අපි ඒක අත්දකින්නකොට තමයි අපිට අවබෝධයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ කතා කරන ඔක්කොම ඒවා ටික අපිට වෙන්නේ දැනුමක් විදිහට තමයි එකතු වෙන්නේ. අපි තව ඔන්න ඔය කියපු ආකාරයටම තමයි දැන් මම මේ කතා කරන හැම වචනයක්ම මේ දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහ විස්තර කරේ. මේ විදිහටම තමයි මේ අපි තේරුම් ගන්න. ඉතින් මේ ශබ්ද රූපය ආපහු අර විදිහට ඒ කියන්නේ මේ මත කොට නැගෙන වේදනාවත් ඒ වගේම මේ වචන ආපහු සංස්කාර සංඥාවක් ගොඩ නැගෙන්නෙම අර විදිහට මිරිගුවක් වගේම තමයි. ඉතින් අපි මේ ගනුදෙනු කරන සියලුම ලෝකේ අපිට ඔන්නේ හැම ඒකම තමයි අපිට මේකේ අපහසුව තියෙන්නේ මේක තේරුම් ගැනීම සහ මේකෙන් මිදීමට. එම්කෝ දැන් අපිට මේ අර අපි හිතන්නකෝ අපි වර මේ සම්පූර්ණ ගෝලයක් ඇතුලේ අපි ඉන්නවා කියලා මේක ඇතුලෙන්මනේ අපි මේක අරගන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ තමයි අපිට අර මම කියන කෙනා කූඤ්ඤේ වැදිලා මම කියන කූඤ්ඤය වැදිලා ඒක වටේ තමයි අර ටික ඔක්කොම ගොඩ නැගෙන්නේ. එතකොට මම කියන කෙනා නැතුව ගොඩ නැගින අර අපි third person ට ඔබ්සර්ව් වෙන විදිහක් ගැන හිතුවත් ආයි අපිට දැනෙන්නේ මේ මම කියන කෙනා ඔබ්සර්ව් කරන එකමයි. අර මම කියන ගෝලයේ ඇතුළෙම තමයි. දැන්
මේක දැන් අපි හිතනවානේ දැන් හිතන්නකෝ අපි මෙතන ඉන්න දැන් මේ කාට හරි දැන් ඉස්සරහා තියෙන ටීවී එක පේනවා කියලා. එතකොට දැන් මේක අපි හිතමු කවුරු හරි මේ වෙන කෙනෙකුට දැන් අපි නිකම්ම හිතමුකෝ දැන් ජස්ටින් ට්‍රූඩෝ කොහොමද ඔබ පේන්නේ කියලා. එතකොට මේ ජස්ටින් ට්‍රූඩෝ මහත්තයාට ඒක පේන විදිහ ගැන ආපහු මමනේ හිතන්නේ. එතකොට මට කවදා හරි දැනගන්න පුළුවන්ද ජස්ටින් ට්‍රූඩෝ මහත්තයාට ඒක පේන විදිහ? අපි හිතනවා යාටත් මේ විදිහට පේන්නේ කියලා. එතකොට මගේ ලෝකයේ තුල ඉන්න ජස්ටින් ට්‍රූඩෝ මහත්තයා මෙහිම දකින්න කියලා තමයි මම හිතන්නේ. අපිට ඔන්න ඔය වගේ අපි අර මේක ඇතුලේ ට්‍රැප් වෙලා ඉන්නේ. ඒ කියන්නේ මම කියන හැඟීම අපිට ගොඩ නැගෙනකොටම අපි ට්‍රැප් වෙලා ඉවරයි මේක ඇතුලේ. එතකොට අපි ආපහු අර දකින්න සියල්ල දකින්නේ. සියලුම දේවල් ටික අර මමට සාපේක්ෂව. එතකොට එහෙමනේ අපි දකින්නේ. අපි හිතනවා මේ ආපහු මේ දැන් අපි මේ හස්බන්ඩ් වයිෆ් ගත්තත් එහෙම නැත්නම් දුව මේ තමන්ගේ දරුවන් ගත්තත් මේගොල්ලන්ටත් මෙහෙම පේනවා ඇති කියලා. මෙයා මෙහෙමයි කියලා හිතන්නේ මම. ඒතර මගේ ලෝකේ අර ඉන්න කෙනා එක්ක නෙවෙයිද මම ගනුදෙනු කරන්නේ. හොඳට බලන්න අපි අන්නේ එක තමයි ගනුදෙනු කරන්නේ. අපි ජීවත් වෙන්නේ. අපි සියලුම දේවල් කරන්නේ අන්නේ මට ගොඩ නැගෙන කෙනාගේ මගේ චිත්ත ලෝකයේ තුල ගොඩ නැගෙන දේත් එක්ක. මම කියන්නේ දැන් ඊට බාහිර මුකුත් නැහැ කියන කතාවක් නෙවෙයි. හොඳයි කොහොමද පැහැදිලි මේක තේරුම් ගන්න මේ අපිට දුක් වේදනා දැනෙන්නේ කරදර දැනෙන්නේ එහෙම නැත්නම් මේ මානසික දුක දැනෙන සියල්ල දැනෙන්නේ ඔන්න ඔය ලෝකයේ තුල. ඒකට මම කියන්නේ මේ කවුරු හරි ඇවිල්ලා ගහලා ගියොත් රිදෙන්නේ නැද්ද කියන එක නෙවෙයි. හොඳයි අපිට ඒක මත භෞතිකව දැනෙන ඒ වේදනා ඒක ඉක්මවා යන්න බෑ කොයිම වෙලාවකවත්. බුදුහාමුදුරන්ටවත් බැරි වුණානේ. බුදුහාමුදුරන්ටත් එහෙනම් බුදුහාමුදුරුව අර ජීවක වේද මහත්තයා කියලා බේත් ගන්න ඕනේ නැහැ නේ. එහෙම පුළුවන් වුණානේ. බුදුහාමුදුරුවන්ටත් ඒ භෞතිකව දැනෙන වේදනාවන් මේ දේවල් සියල්ල ඒ විදිහට දැනෙනවා. මේක ත්‍රිපිටකයේ ගොඩක් අවස්ථාවල සඳහන් වෙනවා. ඒ බුදුහාමුදුරන්ට දේවදත්ත හාමුදුරුවෝ ගල් කැල්ලුවාම මේ කකුල අල්ලගෙන වාඩි වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා. ඉතින් අන්නේ ඒ භෞතික වේදනාව නෙවෙයි මේ විස්තර කරන්නේ. අන්න අර ගොඩනැගෙන අපි මානසිකව ගොඩනැගෙන අන්නේ මානසික ලෝකයේ මානසිකව අපි දුක් විඳින ඒ දුක් වේදනාවලින් නිදහස් වීම ගැන තමයි සඳහන් කරන්නේ. ඒකට චතුරාර්ය සත්‍යය සඳහන් වෙන්නේ තාපෝ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය කියන්නේ අපිට අන්නේ වගේ මේ ලෝකයේ තුල මෙන්න මේ සතිය තුලින් මේ වෙලාවේ අවබෝධ කරගන්න අපි අත්දැකීම් තුලින් එහෙම නැත්නම් අපි මේ ලබන මේ මොහොතේ සිද්ධ වෙන සංසිද්ධිය අත්දැකීම තුල අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්. එහෙම නැත්නම් ඒ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය වෙන හැටි, දුක්ඛ නිරෝධ වෙන හැටි. ඔන්නේ දැන් අපි දැන් දුක් වේදනාවනේ ඇත්තටම සඳහන් කරන්නේ මේ. එතකොට දුක් වේදනාව දැන් ඔන්න ඔය වේදනාව විස්තර කරන්නේ දීපබුලකට ඒ වගේම තමයි අපිට දැනෙන වේදනාව. මේ අපි හිතන්නකෝ අපි කවුරු හරි අපේ නෑදෑ කෙනෙක් වියෝගකින් අපිට වේදනාවක් දෙන්න කියලා. ඉතින් ඒ වේදනාව දැනෙන්නෙම අපිට ඔන්න ඔය වගේ අර යා වියෝග තුල අපිට ගොඩනගෙන සිතුවිල්ල තුලනේ. අර මම එදා උදාහරණයකට කිව්වේ ඇත්තටම වෙච්ච සිද්ධියක්. මගේ යාළුවෙකුට එයා ලංකාවේ අම්මා හිටියේ. මේ එයා වෙන රටක හිටියේ. ඒතර එයා පැය 8කට විතර පස්සේ තමයි අම්මා නැති වුණා කියලා දැනගන්නේ. එතකොට එයාට දුක ඇති වෙන්නේ අන්නේ අම්මා නැති වුණා කියලා ඒ පැය 8කට පස්සේනේ. එතකොට භෞතිකව අම්මගේ නැතිවීමෙන් නෙවෙයිනේ එයාගේ දුක ගොඩ නැගෙන්නේ. එහෙම දුක ගොඩ නැගෙනවා නම් එයාට පැය 8කට කලිනුත් ඒ දුක ඇති වෙන්නේ නැහැ. එතකොට එයාගේ මානසික ලෝකයෙන් තමයි මම මේ අපි හැමෝම ඕවා අත්දැකලා තියෙනවා. Tamanට සතිය තිබුණොත් ඕවා අත්දැකී ඒ කියන්නේ අපේ මේ සංසිද්ධිය වෙනකොට ඕක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඔන්න එතකොට අපිට ওই කියන කාරණා පේන්න ගන්නවා, අවබෝධ වෙන්න ගන්නවා. අන්න ඒක තුල තමයි ඒකට තියෙන තණ්හාවෙන් අපි නිදහස් වෙන්නේ. අන්න එතකොට ඒ මොහොතේ ගොඩ නැගෙන හිත තුල තමයි අපි තණ්හාව තියෙන්නේ. එහෙම නැතුව අපි අපේ තියෙන තණ්හාවක් අයින් කරනවා නෙවෙයි. අපි අර අවබෝධය තුල තණ්හාවි නොවීමෙන් තමයි දුකෙන් නිදහස් වෙන්නේ. ඒකට අවබෝධ වෙන්න ඕනේ. ඒකට ඒ අවබෝධයට මඟ තමයි සතිය සතර සතිපට්ඨාන. ඉතින් අන්නේ දැන් මම කියයිදී අපිට අන්නේ කොට නැගින මානසික ලෝකයේ තුල තමයි අර වේදනාව දැනෙන්නේ. ඉතින් එතකොට දුක්ඛ සත්‍යද? ඒ කියන්නේ දුක්ඛ කොට නැගින්නේ දුක් වේදනාවත් අර දී බුබුල වගේම තමයි. මේ වෙලාවේ හටගෙන මේ වෙලාවේ බිඳිලා යනවා. එතකොට අපි ආයි අර හට ගන්න හිත තුල ආපහු තණ්හා වීම තමයි දිකින් දුකටම ඒ දුක විඳින්නේ. අර දුක්ඛ දෝමනස මේ ශෝක පරිදේව උපායාස කියලා විස්තර කරේ මේ පටිච්චසමුප්පාද විස්තර කරනකොට අපි ශෝකයක් ඇති වෙන්නේ ඒක පරිදේවයක් බවට පත් වෙන්නේ උපායාසයක්. ඒක ගැන අපි තදින් බැඳි යන්නේ අන්න ඒකට
නැවත නැවත තණ්හා වීම තුළ තමයි මේ මට්ටමට දේවල් ගොඩ නැගෙන්නේ. ඉතින් අන්නේ අපි මේ තණ්හාව අඩු වෙනකොට Tamanට මේ සතිය තියෙනකොට තණ්හාව අඩු වෙනකොට අන්නේට සාපේක්ෂව අපේ දුකේ නිදහස් වීමත් අපිට දැනෙන්න ගන්නවා. මේ මාර්ගය වඩනකොට ප්‍රතිඵලත් එතනම තියෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ අනාගතයේ දකින්න නිවනක් ගැන නෙවෙයි. ඒක තමයි කිව්වේ මෙන්න මේ මොහොතේ හටගන්න මේ වෙලාවේ හටගන්න මේ සිතේ තණ්හාව අඩු වෙනනම් අන්නේ මොහොතේ අපිට මේ තණ්හාව අඩු වීම තුළ දැනෙන නිවීම දැනෙනවා. ඒ මොකෝ ඒක මේ මොහොතේ මේ අපිට දැනෙන දෙයක්. අන්නේ අවබෝධය තුළ කවුරු හරි කෙනෙක් මේ මාර්ගයේ වඩලා ඉස්සරහට ඉදිරියට ගමන් කිරීම තුළ සතිය වැඩිම තුළ සතර සතිපට්ඨානය වැඩිම තුළ මේ මාර්ගයෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඔබ්සර්වර් එහෙම නැත්නම් මේ මම කියන හැඟීමෙන් එන්නේ කවුරු හරි කෙනෙකුට පූර්ණ වශයෙන් මිදුනහම අන්න ඒක අපි තව විදිහකට රහත් භාවය කියලා හඳුන්වනවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ මේ මාර්ගයේ හැමතැනකදීම අපි ගොඩාක් සූත්‍ර අරගෙන බැලුවාමත් ඉතින් සතිය සතර සතිපට්ඨානය වඩන එක තමයි අපි කරන්න ඕනේ කවුරු හරි කෙනෙක් අන්නේ තැනට එන්න. ඒක තමයි අපි ඒකායන නිවන් මඟ විදිහට බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. ඉතින් අපි පොයේ දවසේ කරන වැඩසටහන් වලදී ගොඩක් මම හැමතිස්සෙම ඉල්ලන්නේ කතා කරන්නේ හැමෝටම මේක කරන්න පටන් ගන්න කොහෙන් හරි තැනකින් Tamanට තේරෙන විදිහට මේ බුදුහාමුදුරුවෝ ඒකනේ අර රතවිනීති සූත්‍රයෙන් විස්තර කරන්නේ එක එක කෙනා මාර්ගයේ වඩන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒක හැමතිස්සෙම එහෙමයි. මේ මොකෝ මේ දැන් අර තමන්ගේ ලෝකයේ ඇතුළේ ඉඳලානේ මේ මාර්ගය වඩන්නේ. මේ තේරුම් ගන්නෙ තාපහු ඒක ඇතුළේ මේ හැම වචනයක්ම අර්ථ දැක්කෙන්නේ ඒකනේ. ඒක හින්දාම තමයි බුදුහාමුදුරුවන්ටවත් වෙන කෙනෙක්ව නිවන් දක්වන්න බැහැ. කොහේ යාගේ ලෝකේ ගොඩ නැගෙන්නේ අන්න යාගේ අර මම කියන හැඟීමට සාපේක්ෂව තමයි යාට ශූන්‍ය ගොඩ නැගිලා යාගේ මේ ලෝකේ ගොඩ නැගෙන්නේ. ඒතකොට ඒක ඇතුළට තව කාටවත් එහෙම ඉන්න බෑ. එන හැම කෙනාම ආපහු එන්නෙත් අර මෙන්න මේ විදිහටම ගොඩ නැගිට මම ශූන්‍ය ගහිලා ඒක වටේ ගොඩ නැගිලා ලෝකයේ ඇතුළේ ඉන්නේ. එතකොට ඒ හින්දාම තමයි මේක තමන් විසින්ම තේරුම් අරගෙන මේ කොට දාගන්න ඕනේ. ඒකම තමයි මේක තව කාටවත් තව කෙනෙක්ව නිවන් දක්වන්න බැරි. ඒ මොකෝ ඒ ස්පී එක ඇතුළට තව කෙනෙකුට ඇතුල් වෙන්න විදිහක් නැහැ. ඒ ස්පී එක හැදෙන්නෙම අර මම කියන හැඟීමට සාපේක්ෂව. ගොඩ නැගෙන්නේ එතකොටනේ අපි දුක් විඳින්නේ සියල්ල වෙන්නේ. ඉතින් අන්න ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ තමන් මේ තමන්ගේ නිවන් මාර්ගයේ වඩලා මේ අවබෝධය තුළ මේ දුකෙන් නිදහස් වෙන්න කියලා සියලු ලෝක සියලු සත්‍යයන්ට බුදුහාමුදුරුවෝ මේ විස්තර කරේ. දැන් ඒකනේ ඒ කායන මේ හැම සියලු බුදුවරුන්ගේ යන ඒතම් බුද්ධාන ශාසන සචිත්ත පරියෝදපන තමන්ගේ චිත්තේ තේරුම්ගෙන දපණය කරගන්න. ඒක තමයි ඒ කායන මේ සඳහා බුදුහාමුදුරුවෝ කිව්වේ කුසලස් උපසම්පදා සබ්බ පාපසක නම් මේ පාපයන්ගෙන් මිදෙමින් කුසලයේ උපසම්පදා වෙන තමන්ගේ කුසලතාවය වර්ධනය කර ගැනීම තුළ සචිත්ත පරියෝදපන තමන්ගේ චිත්තේ තේරුම්ගෙන අන්න ඒකෙන් නිදහස් වෙන්න කියන කාරණේ. ඉතින් මේ මාර්ගය තුල අපි ගමන් කරනවා කියලා විස්තර කරන්නෙම මේ සතිය සතිපට්ඨානෙ වඩන එක ඇත්තටම ඉතින් ඒක කොහෙන් හරි තමන්ට පුළුවන් විදිහට තමන්ට තේරෙන විදිහට කරන්න පටන් ගන්නවා. ඒක තමන් අර කලින් දවසක විස්තර කරා වගේ අර බයිසිකලේ පදින්න තමන්ම පැදලා බයිසිකලේ ඉගෙන ගන්න ඕනේ වගේ තමන් විසින් මේක කරලා පටන් ගන්න ඕනේ. එතකොට ආපහු මම තව කාරණයක් මතක් කරන්නම්. මම මේ නිතරම කියන එක තමන්ට හරියි කියලා හිතන මොකක් හරි ධර්මයක් තියෙනවානේ. තමන් මේ නිවන් මාර්ගයේ වඩනකොට මේ දුකෙන් නිදහස් වෙන්න හරියි කියලා හිතන මොනවම හරි කරන්න ඕන දෙයක් තියෙනවානේ. මේකම කරන්න ඕනේ කියලා නෑ. තමන්ට හරියි කියලා හිතන ඕනම දෙයක ඒ මාර්ගය වඩන්න. හැබැයි ඒක 100%ක් අවංකව ඩෙඩිකේටඩ්ලි කියන්නේ කැපවීමකින් කරන්න. අන්න එතකොට ඒ මාර්ගයේ යම්කිසි අඩුවක් පාඩුවක් වැරද්දක් තියෙනවා නම් අහුවෙන්නේ අන්න එතකොටයි. අපි මේක හරිද නැද්ද කියලා මේ අර ඒ කියන්නේ වතුරට බහින්න නැතුව පීනන්න බෑනේ. පීනලා බලන්න ඕනේ පීනන්න පුළුවන්ද කියලා. ඒ පීනන විදිහ හරිද නැද්ද කියලා. ඒක වැරදි නම් අපිට එතකොට ඒක වැරදි කියන එක හරි අහුවෙනවා. Tamanට දුක නිවෙනවද කියන එක බලන්න මේ මාර්ගයේ වඩලා. එතකොට අන්නේ තමන්ගේ දුකෙන් නිදහස් වෙනවා නම් මේ මාර්ගයේ වඩනකොට ඒ මාර්ගයේ වඩන්න. ඒ මාර්ගයේ Tamanට දුකින් නිදහස් වෙන්නේ නැති මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න එතකොට බලන්න තව මොනවද ඒ වගේ තියෙන්නේ කියලා. ඒකින්ද හරි කියලා Tamanට හරි කියලා දැනෙන
මොන යම් හෝ මාර්ගය තමන් ඒක හිතට එකගව අවංකව කැපවීමකින් ඒක කරන්න. අන්න එතකොට ඒ මතුවෙන ගැටලු ප්‍රශ්නත් එක්ක කතා කරන්න. ඉතින් එතකොට අපිට පුළුවන් එතනදී කොහොමද මේ එන ගැටලු ප්‍රශ්න වලින් අපිට පුළුවන් ආයි ඒකේ අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් හම්බ වෙන්න මේ හොයාගන්න. ඉතින් ඒක කරන්න අර තමන් අරක කරනකොටනේ වැරද්දක් තියෙනවනේ. ඒ හින්දා මේක හරිද හෝ වැරදිද කියලා හිතා අර මේකද හරි කියලා මේ ගොඩාක් එහෙම අරගෙන මේ කොයිකද හරි කියලා හිතා ඉන්න කම්පයා කර ඒව සංසන්දනය කර ඉන්නවට වැඩිය මම හිතන්නේ කරන්න ඕන තමන්ට මේ වෙලාවේ හරි කියලා දැනෙන යම්කිසි දෙයක් තියෙනවා. ඒ විදිහට මේ මාර්ගය වඩන්න. ඒ මාර්ගය වඩනකොට ඒකේ අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් අහුවෙන්න ගන්නේ අන්න එතකොට. ඒ හින්දා ඒ වැඩේ ඒක කරන්න කියලා මම මතක් කරලා සිටිනවා මේ සියලුම මේ පින්නතියන්ට. ඉතින් මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා මම හිතන රංජිකා නෝනට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම ඇත්තටම මේ දැන් ඔය අද ස්වාමීන් වහන්සේ කියලා දීපු ටික පංචස්කන්ධයේ තියෙන දැන් ඒකේ තියෙන ඔය දැන් පෙන් බුබුලක් වගේ එහෙම කියලා කිව්වනේ ඔබ වහන්සේ. දැන් ඒ ටික අපිට ඒක කියනකොට හොඳට තේරුණා. ඔබ වහන්සේ කියනකොට හරි මේක ඇත්ත තමයි. දැන් රූපේ කිසිම හරයක් නැහැ. එහෙම කියලා තේරෙනවා. ඒ වගේම දැන් මම ඇත්තටම පටන් ගත්තා මේ සතර සතිපට්ඨානෙ වඩන්න. හරි. සතිපට්ඨානෙ වඩනවා කියන්නේ මම ගොඩ හොඳට භාවනා කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මුලින්ම හුස්ම දිහා බලලා ඊට පස්සේ මට වේදනාව දැනුණා. ඒකත් බැලුවා. දැන් මට සිතිවිලි බලන්න පුළුවන්. දැන් මට එන සිතිවිලි මට මොනිටර් කරන්න පුළුවන්. දැන් ඒ කියන්නේ භාවනාවේ නැති වෙලාවෙදිත්. හරි. ඔතෙදිම නැති වුණා වුණා දැන් රස්සාව කරන වෙලාවට කරන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් ඉන්න වෙලාවට මට ඒ සිතිවිලි ටික මගේ බලන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන දැන් සිතිවිලි ග්‍රේඩ් කරන්නත් පුළුවන්. දැන් ඒ කියන්නේ මට දැනෙනවා දැන් මට එන්නේ මේ කේන්තියක්. මට මේ රාගයක්. ඇත්තටම නොඑන්නේ නෑ. ඒ හැම එකම එනවා. කේන්ති එනවා, රාග එනවා. අර ඒවා ඉස්සර වගේ මේ කල්පවතින්නේ නෑ. දැන් හරි. එනවා. මම ඒකට ඇක්ෂන් ගත්තේ නැතුණා මෙයා යනවා. ඔව්. එහෙම දැන් ඉස්සර නම් අපිට කේන්ති ගියා අනිත් අයට බැනලා මහ විනාශයක් වෙලා නතර වෙන්නේ. නමුත් දැන් ඒ සිතවිල්ල එනකොට දන්නවා දැන් සිතවිල්ල එනවා. ඊට පස්සේ මම මුකුත් මගේ සිතකය වචනෙන් ඇක්ෂන් එකක් නොගත්තොත් එයා යනවා. එතකොට දැන් ඊතරමට දැනෙනවා. නමුත් මට දැනගන්න ඕනේ දැන් ඔබ වහන්සේ ඔය කියපු පංචස්කන්ධය. දැන් ඇත්තට පංච උපාදාන දැන් ඇත්තට මට ගොඩක් දේවල් වලට ඇලීම් ගැටීම් නම් දැන් හුඟක් අඩුයි. දැන් ඇලෙන්නේ නැහැ මම හුඟ වෙලාවට. දැන් අර කලින් ජුවලරි වලට ආසයි. ඇඳුම් වලට ආසයි. ඔබ වහන්සේ දන්නවා මං කියන දේ. ඊගාට සමහර ෆුඩ් සමහර කෑම වලට ආසයි. දැන් අර ඒ ආසාවත් දැන් අර එහෙම දැන් අර හම්බාගෙන ගිහලා එළවගෙන ගිහලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. එතකොට දැන් එළියට කනකොට දැනෙන්නේ රස දැනෙන්නේ නේද ගිහිල්ලා නැහැ. රස දැනෙනවා ස්වාමීන් වහන්සේ. රස දැනෙනවා කන වෙලාවට. ඒක නම් දැනෙනවා නමුත් අර අයියේ කෝනේ එහෙම කියලා. හරි. අර ඒකම ඕනේ අර දැන් ඉස්සර දැන් අයිස්ක්‍රීම් කනවා නම් අයිස්ක්‍රීම් කන්න ආසයි හොය කනවා ඒක නැහැ. ඔව්. නමුත් රස දැනෙනවා. හරි. එතකොට දැන් මම කියන්නේ දැන් ඔබ වහන්සේ ඔය කියපු කොටස අපිට මට තේරෙන්නේ නැත් ඒක දැන් අපි ඒක තේරුම් අරගෙනක් තියෙන්නේ මුලදී. හරි. ඔය කියන ඒවා මේකක් නැහැ කියලා. නමුත් ඕක දැන් මම නිවන් දැකලා නැහැ නේ ඒක පැහැදිලිවම මම දන්නවනේ. නමුත් නිවන් දැකීමේදී මොකක්ද ඇත්තටම වෙන්නේ? දැන් සිත කොහොමද මම එතෙන්ට යන්නේ? හරි. දැන් රංජිකනන කරගෙන යන වැඩ සටහන ටිකක් කිව්වනේ. එතෙන්දී දැන් අපි මේ සතිය කියන එකේදී සතිය සතර සතිපට්ඨානෙ අපි වඩනකොට ඇනලයිස් කරනවා කියන එක ඇත්තටම ඒක කරාට කමක් නැහැ. යම් කිසි ප්‍රමාණයක අර මම කිව්වේ අපේ මූලික සමතය සඳහා අපි ඇනලයිස් කරන එක වැදගත් වෙනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි ආනාපාන සති භාවනාව කරනවා, කර්මස්ථාන භාවනාව, එහෙම නැත්නම් අසුභ භාවනාව, ඒ වගේම මෛත්‍රී භාවනාව. ඒව නම් මම කරේ නැහැ ස්වාමී. අසුභ භාවනාව වගේ කරේ නැහැ මම. හරි. මම මේ පොඩි කෙලින්ම වේදනාවට පැන්නා මම දැන් අර හුස්ම බල ඉන්නකොට මට වේදනාව වගේ ඒ ටික ගියා. හරි.
දැන් අපිට අන්නේ වගේ අපි මේ හැම භාවනා ක්‍රමයක්ම භාවිතා කරන්නේ මේ ලෝකේ එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පන්න මේ වෙලාවේ ගොඩනැගෙන ලෝකයේ පිළිබඳ අපිට සතියක් එහෙම නැත්නම් දැනීමක් තියාගන්න අපිට අන්නේ තැනද උපකාරයක් වෙන්නේ. එතෙන්ට එන්නේ. එහෙම නැත්නම් විදර්ශනාව වඩන්න තමයි අපි සමත භාවනා ක්‍රම උපයෝගී කරගන්නේ. කවුරු හරි කෙනෙකුට විදර්ශනාව වඩන්න අවශ්‍ය මූලික සමතය ලබා ගැනීම සඳහා විදර්ශනාව කියලා අපි විස්තර කරන්නේම මේ මොහොතේ අපිට දැනෙන දේ පිළිබඳ තියෙන දැනීම. සතිය කියලා කියන්නේ අපි ඒකම තමයි විදර්ශනාව කියන්නේ. ඇත්තටම අපිට දැන් සමාධි භාවනා සූත්‍රෙත් විස්තර කරන්නේ. ඉතින් අන්න එතකොට අර දැන් රංජිකා නෝන ඇනලයිස් කර හිටියනේ මේක දේශයක් මේක රාගයක් කියලා. එහෙම නැත්නම් කියනවා කියලා. ඒක පොඩ්ඩක් නවත්තන්න. හැබැයි දැන් මේ ආපහු කියන්නේ මේ හැමෝටම නෙවෙයි. හොඳයි. දැන් මම මේ සතිය වදනකොට කවුරු හරි කෙනෙක් අර බයිසිකලයක් පදින්න තමන් පැදලා ඉගෙන ගන්නකොට එන ගැටලු ප්‍රශ්න නෙමෙයි අහන්නේ අන්නේ වගේ මේක දැන් මේ රංජිකා නෝන තමයි හම්බි කියන්නේ. දැන් ඒ වගේ අපි මේ කවුරු හරි කෙනෙක් මේ සතිය වඩනවා නම් අපි භාවනා කමටහන් ගන්නවා කියලා කියන්නේ. ගන්න කියලා කියන්නේ එයා ඒ කමටහන් දෙනවා කියලා කියන්නේ එයා භාවනා කරනකොට ඇති වෙන ගැටලු ප්‍රශ්න ගිහිල්ලා යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක් සමග කතා බහ කරලා ගන්න උපදේශනේ. ඉතින් එතකොට ඒක ඒ කෙනාට තමයි අදාළ වෙන්නේ. එතකොට ඒකේ පොදු කාරණා තියෙන්න පුළුවන්. අනිත් අයටත් අදාළ වෙන ඒවා ගොඩාක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක තම තමන්ම කරලා තම තමන් විසින් මේ මාර්ගයේ වඩලා ඉගෙන ගන්න ඕනේ දෙයක්. මේ සතිය කියන එක සතර සතිපට්ඨාන කියන එක. ඉතින් මම මේ රංජිකනවල අහපු ප්‍රශ්නෙට කියන්නම්. එතකොට අන්නේ රාග දේශ මොහ කියලා ඇනලයිස් කරන එක පොඩ්ඩක් නවත්තන්න දැන්. ඊළඟට තමන්ට මොනවා හරි දැන් දැනෙන හැඟීම් තියෙනවනේ දැන් එහෙම නැත්නම් දැන් මේ කියන එක හොඳ නෑයි කියලා හිතලා නම් කියන්නේ නැතුව ඉන්නේ. මොනවා හරි දේවල් අපි හිතමු තරහවම දැන් ඉස්සෙල්ලා බැන්න දැන් බනින්නේ නැහැ කියලා කිව්වේ. එහෙමයි සම්මත. එතකොට ඒ දැන් බනින්නේ නැත්තේ ඇයි? බනින්නේ නැත්තේ ඒක මට එච්චර ෆීල් දැන් බනින්න තරම් ෆීලිං එකක් එන්නේ නැහැ. හරි. එතකොට ඒ කියන්නේ මට ඒක හරියට එක්ස්ප්ලেইন කරගන්න තේරෙන්නේ නැහැ ඔබ වහන්සේට. බනින්න ෆීලිං එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඒක බනින්නේ නැත්තේ බනින එක ඒ කියන්නේ දැන් බැන්නොත් ඵලයක් වෙන්නේ නැහැ. දැන් අනිත් එක්කෙනාට රිදෙනවා එහෙම හිතලා නෙමෙයි. හරි. බනින්න අවශ්‍යතාවයක් නැහැ වගේ. ඒ කියන්නේ අර දැන් මේ බනින්න තරම් ප්‍රමාණයකට ඒක ගොඩ නැගෙන්නේ නැහැ කියන එකද? එහෙම නෙමෙයි. දැන් මම මේ සිතවිල්ල දිහානේ බලාගෙන ඉන්නේ. දැන් මට දැන් කේන්තියක් එනවා කියලා. එතකොට මට දැන් මේ සිතවිල්ල දිහා බලන අයිඩියා එක මිසක් දැන් අනිත් පැත්තට ඒක ප්‍රක්ෂේපණය කරන්න මතක් වෙන්නෙත් නැහැ. ඒ අවශ්‍යතාවයකුත් නැති වෙනවා. අනේ මට ඒක හරියටම එක්ස්ප්ලেইন කරගන්න තේරෙන්නේ නැහැ ඔබ වහන්සේට. හරි. ඒක කෙටලුවක්. ඒක මට ඕනේ කමින් මං නෑ මෙයාට බැන්නොත් මේකෙන් පව් සිද්ධ වෙනවා. ඒව හිතන්නේ නැහැ. බනින එක වැරදි කියලා එහෙම හිතන්නෙත් නැහැ. දැක්කට හිකුත් තියෙනවා. ඒතකොට ඒ මොකද මේ මම මේක කියන්නේ අපි මම විස්තර කරන්න චුට්ටක් මේ අපි හැමෝම ඉන්නේ කියලා. දැන් අපි මුලින්ම කවුරු හරි කෙනෙක් හිත දිහා Tamanට තේරෙන මොන විදිහට හරි බලන්න පටන් ගන්නවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. එතකොට මොනවා හරි දේවල් ගැටලු ප්‍රශ්න ඒ වගේ එයි. අන්න එතකොට තමයි අපි මේ දේවල් බලන්න ඕනේ කතා කරන්න ඕනේ. එතකොට දැන් රංජිකා නෝන බලාගෙන යනකොට රංජිකා නෝන මේක අපි කවුරු හරි කෙනෙක් මේ සතිය එහෙම නැත්නම් Tamanට දැනෙන එක දේ පිළිබඳ අවයනස් එකක් තියාගන්නකොට අර ප්‍රී ජජ්මන්ට් පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ ටික ටික. ඊට පස්සේ අපි මොනවා හරි ජජ්මන්ට් එකක් ගන්නත් එපායි. ඒ කියන්නේ ජජ් කරගෙන ඉන්නත් එපා මේ විදිහ එකක් මෙහෙම වුණොත් මෙහෙමයි මෙහෙම වෙනොත් මෙහෙමයි කියලා. මේ අපි කරන්නේ මෙතන ඉඳලම අපි මෙන්න මේ විදිහ දෙයක් දැනෙන්න ඕනේ කියලා අපි කලින් ප්‍රී ජජ්මන්ට් එකකට ඇවිල්ලා ඒක බලාගෙන යනවා. එහෙම නැතුව සම්පූර්ණ නිදහසේ අර ඒ දැනෙන දේ කුමක් වුවත් Tamante මේ වෙලාවේ දැනෙන දේ මොකක් වුණත් අන්න ඒක ඒ දැනෙන ඒ ස්වභාවික ඒ Tamante දැනෙන විදිහට ඒක පුළුවන් තරම් අපි මැනිපියුලේට් කරන්නේ නැතුව ඉන්න තරමට තමයි අපිට ඒකේ ස්වභාවය හොඳට පේන්න ගන්න. අපි ඒක මේ ඉන්ෆ්ලුවන්ස් කරන එක පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඊළඟට මේ ඔබ්සර්වර් ගොඩාක් ප්‍රබලව තියාගෙන ඉන්නවා නම් එතකොට දැන් සමහර විට රංජිකා නෝන කියන විදිහට වෙනවා ඇති මේ අර බලා ඉන්න කෙනා හරි ප්‍රබලයිනේ. ඒ හින්දා සමහර විට අර අනිත් දේවල් වලට නැතුවත් යනවා.
ඕ නැති වෙන්න පුළුවන්. එතකොට රංජිකනෝන කරන්න ඕන එක දෙයක් තමයි ටික ටික රංජිකනෝනට මේක තීරේ කොහොමද මෙයාගේ ප්‍රබලත්වය මේ බලන ඔබ්සර්වර්ගේ ප්‍රබලත්වය අඩු කරන්න කියලා. මං හිතන්නේ රංජිකනෝන කරන්න ඕන වෙලා දේ තමයි වෙලා මෙන්න මෙයා මේ බලන කෙනාගේ ප්‍රබලත්වය පුළුවන් තරම් ටික ටික අඩු කරන්න බලන්න. එතකොට මොකද වෙන්නේ කියන එක දවස් දෙකක් එතකොට ආයෙ පිස්සුනටයි දන්නේ. ආයෙ අනිතයට බැනලා. මට දවස් 3ක් මේ වැඩේ කරලා මේ කෝල් එකක් දෙන්න ඕනේ. හොඳයි ස්වාමීන් වහන්සේ මම බලන්නම් ඔබ වහන්සේ කියන එක. ඒ කියන්නේ මම මුකුත් ජජ්මන්ට් එකක් කරන්නේ නැතුව ජස්ට් එයා බලාගෙන ඉන්නවා. ඒතකොට ඇත්තටම තරහ යන සිතුවිල්ලක් ආවොත් මොකද එතකොට මට කරන්න වෙන්නේ? ඒ දේ ඕන සිතුවිල්ලක් ආවොත් දෙන්න. කොහේ හරි යනවනම් යන්න දෙන්න. හැබැයි යන්න නැතුව තියෙනවා නම් බලින් යවන්නත් එපා. ගන්නත් එපා. ඒතකොට මෙන්න මේ බලන කෙනාව පොඩ්ඩක් වීක් කරන්න. මට මේ දවස් 3කින් විතර මට කෝල් එකක් දෙනවා සංගයට. හොඳයි ස්වාමීන් වහන්සේ මම කතා කරන්න. හරිවද විතර. ඒ මොකද දැන් රංජිකනෝනේ ඒ කරන එකත් එක්ක ඕනේ මම ආයි කතා කරනවා. ඉතුරු ටික. හොඳයි. ඔබ වහන්සේට කතා කරන්න හොඳ වෙලාව මොකද්ද සාමාන්‍යයෙන්? ඔබ වහන්සේට පහසු කොයි? දවල් දෙකකින් පස්සේ ඕන වෙලාවක් තමයි. ඒතකොට අපි දාන ඉවරයින් දවල් එකමාර දෙකකින් වගේ පස්සේ ඕන වෙලාවක්. හොඳයි ස්වාමීන්. එහෙම නැත්නම් හවස දැන් ඕන වැඩ නම් හවස මේ 5න් පස්සේ. 5න් පස්සේ නම් පුළුවන් මට. එතකොට මට ඇත්තටම තිබුණ ප්‍රශ්නේ දැන් ඔබ වහන්සේ කියපු අර පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය ඉබේම දකින්නවද? නැත්නම් ඒක දකින්න වෙන විදිහක් තියෙනවද? ඒක දකින්නවා කියන්නේ බලනව නෙවෙයි හොඳේ. ඒක තමයි ඔටෝමැටිකලි ඒක දන්නේ බලන්න ඔය. බලන්න ඕනේද කියලා. හරිද? අපි බලන එක සහ දකින්න එක වෙනස්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි දැන් ඔය මේ ඇත්තටම දැන් ඔතෙන්දී ගොඩක් වෙලාවට එන්නේ දැන් මේ ඔබ්සර්වර් ප්‍රබල වෙන්නේම අපි අර බලන ඔබ්සර්ව් බලන්න තමයි හදන්නේ මෙහෙම. ඒ බලන එක නැතුව සතිපට්ඨාන කියලා අපි කරන්නේ බලන එක නෙමෙයිද? නෑ වැරදි ඒක සතිපට්ඨාන. බැලෙනවා නේ. දැන් මම සිතවිලි දිහා ඇත්තටම බැලුවා. බොරු කියන්නේ නැහැ. අපි ඒක දැන් ඒක බැලුවාමනේ බලන එක මොකද්ද කියලා තේරෙන්නේ. ඒක අපි කරලම ඕනේ තේරුම් ගන්න ඇත්තටම නෝනේ. ඒකයි ඇත්තටම මේ හැම එකම මේ තමන් කරලා ඕනේ. ඒ කියන්නේ අර වතුරට බහැලවන පීනන්න ඉගෙනගන්න. ගොඩේ ඉඳලා පීනන්න තමයි අර වතුරට බහැලා ඒ කියන්නේ එහෙම නැත්නම් සතර සතිපට්ඨානෙ වඩලා කරලා ඒක එතකොට තමයි අපිට ඒක මොකද්ද කියලා ඉගෙන ගන්න පුළුවන්. මම එහෙනම් දැන් තියානම් ස්වාමීන් වහන්සේ අනිත් අයට ප්‍රශ්න ඇති නේ. මම කතා කරන්න. බොහොම ස්තුතියි. ත්වන් සරණයි. තව එහෙම මොනවා හරි මේ ගැටළු ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම මොනවා හරි දැන් මේ මාර්ගය වඩාගෙන යනකොට Tamanට ගැටලුවක් ප්‍රශ්නයක් එනවා නම් ඕනේ වෙලාවක විහාරස්ථානයේට කෝල් එකක් දීලා මේ කතා කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු කීප දෙනෙක් එක කතා කරන්න ඕනේ කියලා. එහෙම වෙලාවක් දාගෙන අපි Zoom සාකච්ඡාවක් හරි තියන්න පුළුවන් විහාරස්ථානයට යන්න දෙන්න අපහසුකම් මේ දවස්වල තියෙන හින්දා. ඉතින් ඒ වගේ මොනවා හරි මේ තමන් කොහොමද මේ සතිය වඩන්නේ සතර සතිපට්ඨානෙ වඩන්නේ කියන එක පිළිබඳ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඕනෑම වෙලාවක දැන් මේ වෙලාවේ කවුරු හරි කතා කරොත් කතා කරන්න බැහැනේ. ඉතින් ඒ වගේ වෙලාවක් නැතුව තිබුණොත් ඕනේ වෙලාවක් කතා බහ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් විහාරස්ථානයේට ඕනේ අවස්ථාවක කෝල් එකක් දෙන්න. අපි කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඉතින් එතකොට අපිට කතා බහ කරන්න පුළුවන් මේ මාර්ගය වඩනකොට තියෙන ගැටලු ප්‍රශ්න. මේකේ ඇත්තටම අර දැන් ඒ රංජිකනෝන කතා කරා වගේ මේකේ අපි කරගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ මේක මොකක්ද මේ මාර්ගේ වඩනකොට සහ අපි මේ තණ්හාවෙන් නිදහස් වෙන්නේ කොහොමද මේ ලෝකයේ ස්වභාවය කොහොමද ඒ හැම එකම අපිට තේරෙන්නේ අපි මේ මාර්ගයේ වඩන්න පටන් ගත්තට පස්සේ. ඉතින් අපි මේ භාවනා කරනකොට භාවනා කරන එක අපි කරන්න ඕනේ. නැත්නම් දැන් මේ සතිය කියලා කියන්නේම භාවනාවක්. ඒක බුදුහාමුදුරුවෝ මේ 24/7 අපිට කරන්න පුළුවන් භාවනාවක්. ඒක තමයි කිව්වේ යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ ඉන්නේ. ඒ කියන්නේ නිින්ද යන නිදාගෙන ඉන්න ඉරියව්ව ඇර අනිත් ඕනේ ඉරියව්ව. ඒ කියන්නේ නිින්ද ගිහිලා නැත්නම් අපිට ඕනේ වෙලාවක මේ ඕනේ විදියව්වක මේ වැඩේ කරන්න පුළුවන්. ඒ මොකද අපිට මේ හැමතිස්සෙම පංචස්කන්ධය ගොඩනගෙනවා දැනෙනවා. ඒ අපිට සිතක් හටගන්න හැම මොහොතේ. එහෙම නැත්නම් අපි දැනීමේ ක්‍රියාවලියටනේ අපි සිතක් කියලා කියන්නේ. ඉතින් මේ මාර්ගයේ වඩා ගමන් කරනකොට මේ දේ කරන්න මේ දේට බැහැලා කවුරු හරි කෙනෙක් කරන්න පටන් ගන්න තියෙනවා නම් ගැටලුවක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වෙලාවට අහන්න.
හැකි මට්ටමට අවබෝධ තියෙන මට්ටමට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් මේ මාර්ගය වඩාගෙන යන්න මේ සියලුම